ආයුබෝවන් ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්නතුනි, අදත් විවේකී ඉරිදා උදෑසන ඔබ මේ සූදානම් වන්නේ ඉරිදා මෙත්නෙත් පාමුල ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහායි. අද මේ උතුම් වූ ධර්මදේශනාවේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන පින්වන්ත පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. සේනපුර යාය 4 අංක 7 සීලිපිනේ පදිංචි W. සුමිත් අනුර මහතා ඇතුළු පවුලේ පින්නතුන් විසින් අද එක් දායකත්වයක් ගෙන කටයුතු කරන අතර, ඒ වගේම කෝට්ටපලගේ සුමනාවති මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් විසින් අනෙක් දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ සියලු දෙනාගේ වාසනාවන්ත බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මුලින්ම අපි ප්‍රාර්ථනා කරමින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් දහම් දේශනා කරන්නට වැඩමවන්නට යෙදුණු අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට මුලින්ම දැහැත්වට්ටිය පිළිගන්වමින් අපි ධර්මදේශනාවට යොමු වෙමු. ජීවිතයට වැඩි වැඩියෙන් ධර්මය සමීප කරගන්නවා නම්, කල්යාණ මිත්‍රත්වයෙන් ධර්මය ලං කරගන්නවා නම්, ඔබේ ජීවිතයට පැමිණෙන විවිධ බාධක, කම්කටොළු, දුක් දෝමනස්යන්ගෙන් මිදෙන්නට හැකියාවක් තිබෙනවා. සියලු ගැටලුවලට පිළිතුරු ලබා ගන්නට ඔබට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිතුරු ලබා ගැනීමට අදත් ධර්මයේ අත්වල ඔබට සපයන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරමු. මෙත්නෙත් පාමුල ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ලෝතුරා අමා දහමේ අනන්ත ශාන්තිය විශ්වය පුරා පැතිර යන බොහොත නිබඳවම ශාන්තිමත් හැඟීමෙන්, කාන්තිමත් සිතුවිල්ලෙන් ලෝකයට සතසුව උදාපත් කරන දේවතාවෝ මැනවින් ඔබ හා අප හා එක්වෙමින් ඒකාන්තයෙන් ශාන්තිමය දහම් රස වින්දනය කරනව ඇති. ඒ දේවතාවුන් වහන්සේලාටයි අපේ මේ පූජනීය සමාරම්භක ඇරයුම සිදුවන්නේ. මිහිදුම් සදේශේ සලුවෙන් සරසවා බඳ මනහර රැස්කාඳින් බැබලි පිරිස මැද සැදැසිතක් ඇති කරගෙන සිතෙහි තද බුදුබණ අසනු මැන දෙවිඳුනි සතුට මැද සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේරට්ටේචගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාග තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. දෙතිස් පුරිස් ලකුණින් ගත සැරසෙමිනේ අසුවනු විඤ්ඤංජන ලක්ෂණ ගෙනරුවිනේ තුන්ලෝ තලය අමදාමින්
සනසමිනේ දම් දෙසෝ බුදුරජුන් නමදිමි හද බැතිනේ නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුතෝනුවාගච්ච සිරුම්මවාසී ඕතල්ල කෝපන්සු පිසාචකෝච සංකාරචෝලං පටිමුච්ච කන්ටේ කෝරේ ත්වං හෝහිසි අධක්කිනෙයසීසී ලෝතුරා අමා දහම ලෝ සතට නිබඳවම තිලින කරන්නට ඇපකැපව පාරංපරිකව මේ ලෝතුරා දහම සුරක්ෂිත කොටගෙන වැඩම කළ වර්තමානයේ දහම් සුගන්ධයේ දසත විහිඳුවන පරම පූජ්‍යාර්භ මහා සංගරුවනට අපගේ ගෞරව නමස්කාරය වේවා අපට ආශිර්වාද වේවා අපගේ ආශිර්වාදය පරම පූජ්‍යතර මහා සංඝරත්නයට වේවා පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාගේ ආධ්‍යාත්මික වාචික දායකත්වය නිරන්තරයෙන් මේ සද්ධර්ම මාර්ගය ලෝකයට තිලින කිරීමට යොමු කොට වැඩ සිටිනවා. එබැවින් ඔබ වහන්සේලාටත් අපගේ පූජනීය ආශිර්වාදය වේවා. සසුන් කෙත වැඩ වඩන්නට කාය ඥාන බල යෝධ බල වේවායි ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. සදහවත් වාසනාවන්ත පින්නතුනි ජීවිත ගමනේ බොහෝ දුෂ්කරතා මැද කල්ගෙවන කලක පින්නති ඔබ හැම අතිශය කාර්ය බහුලව ජීවත් විය යුතුව තිබෙන යුගයක කාලය වෙන් කරගෙන අද දවසේත් දායකත්වයේ දරන පින්නතුලා ධනයද කැප කරගෙන ඊටාම ගෞරවයෙන් ආදරයෙන් තවත් දහම් පදයකට සවන්පත් යොදන්නටයි මේ සූදානම් වෙන්නේ. පින්නති ඔබ හැමට ආශිර්වාද කරනවා. දුක්ඛප්පත්තාච නිදුක්ඛා පැමිණ තිබෙන දුක් කරදර පීඩා දුරු වේවා. භයප්පත්තාච නිබ්භයා ජීවිත ගමනේ ඇති සසර බයත් මෙලොව බයත් සියල්ලක් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් දූරීභූත වේවා. ශෝකප්පත්තාච නිස්සෝකා හදවතේ දැවෙන තැවෙන ශෝකගිනි දලු දහමේ යමා සිසිලසින් නිවි නිවි හිත සහන් සුවයටම පත්වේවා. එදිනදා කටයුතු සිදු කරගෙන යන්නට පින්නැති ඔබට ආයුරාරෝග්‍ය ආදී සුව සැපත සැනසෙල්ල කාය මානසික බලය තුනුරුවන් සරණින් වේවා කියලා මෛත්‍රී හිතින් ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අද දවසේ මේ පින්නැති මෙත්නෙත් පාමුල ඔබට මට රැඳෙන්නට දහම් මමා සිසිල විඳගන්නට අවකාශ සලසා දෙමින් දායකත්වයේ දරන සුපින්වතුන්ලා පිළිබඳව අපි නම්ගොත් වශයෙන් සිහිපත් කරන්නට ඕනෑ. සේනපුර යාය 4 අංක 7 සී නිවසෙහි W සුමිත් අනුර පින්වත් මහත්මාණන් ප්‍රධාන කුලවංශයේ සම්බුදු ශ්‍රාවක පිරිස ඉතා ආදරයෙන්
භක්තියෙන් යුක්තව මේ උතුම් මහා පින්කමට දායකත්වය දරනවා. ආදරණීය දියණිය W අනුෂා සඳමාලි, බෑණනුවන් UW නිශාන්ත, පුතණුවන් W සුපුන් ලක්මාල්, ලේලිය නිරෝෂිකා සඳමාලි සහ දිවලපිටියේ තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනා සමග හීරළු ගෙදර කරුණාවතී මෑණියන්ද අද මේ ධර්ම දේශනාවට අපේ අනුර මහත්මයා සමග සහ සම්බන්ධ වන පිරිස් අතරට එකතු වෙනවා. ඔගේ මද දවසේ දායකත්වයට සමදායකත්වයක් දරනවා කෝට්ටපලගේ පින්වත් සුමනාවතී මෑණියන් ඇතුළු පවුලේ ආදරණීය දූ දරුවන්. ඒ අතරත තුසිත චන්දිම පුතා, චාන්දනී ඉරෝෂාදුව, පුමුදු කැලුම් පුතා, සෙනල් මින්දුණු මුණුපුරා, තරංග නිර්බිලි දුව ඇතුළු පවුලේ සියලු දෙනාමත් මව්තුමිය සමග දෑලවරේ මේ දායකත්වයට සම්බන්ධ වෙනවා. එම ධර්මදානයේ අරමුණු වශයෙන් වටිනා කියන අරමුණු රාශියක් එම සදහැවතුන් තැන්පත් කරගෙන තිබෙනවා. අපේ ධර්ම දේශනාව අවසානයේහි එම සදහැවතුන්ගේ මෛත්‍රී ප්‍රාර්ථනාවන් වෙත අපේ හිත යොදවන්නටයි බලාපොරොත්තුව. වාසනාවන්ත පින්නතුනි, දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානියේතං මංගල මුත්තමං. ධනක් දෙන ශ්‍රාවක ශ්‍රාවිකාවක් දන් දෙන්නට పూర్වයේත් දන් දෙන මොහොතේ දන් දීමෙන් පසුවත් සිත තුළ ඇති කරගන්නා ධර්මචර්යාව ප්‍රතිපත්තිමය ගුණ පූජාවක්. අනිත් පැත්තෙන් ආමිසමය ගුණ පූජාවක්. ඒ සක්‍රිය වන පින තුළ හැසිරෙන ක්‍රියාත්මක වන චිත්ත සංතානය මේ භවයේ පමණක් නෙමෙයි, භව ගණනාවක් පුරා නිවන් දක්නා මොහොත දක්වා ඉදිරියට විහිදෙන ආනුභාව සම්පත්තියක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මංගල සූත්‍රයේ මංගල කරුණක් ලෙස වදාළේ නිසා. ඒ වගේම ඥාතකානංච සංඝෝ, අද මුළු මහත් ලෝක ධාතුවම තමන්ගේ ඥාතීවරුන් ලෙස සලකලා අද දායකත්වයේ දරන පින්නතුල්ලා ඥාති සංග්‍රහයක් මේ කරන්නේ. කාටද? බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් එකම ශාසනයක එක යුගයක මුණ ගැහිච්ච ශ්‍රාවක පිරිසටයි. අනිත් පැත්තෙන් ධම්මචර්යාච, ධර්මය හරහා ගොඩනැගිච්ච හිතේ සිතුවිලිවල ශක්තිය. පින්වත්නි, තමන්ගේ දෑලවරේ සත්මුතු පරම්පරාවක අභාවපත් වූ ඥාති පින්නතුල්ලා දායකත්වයේ දරන පින්නතුලගේ වගේම මේ මොහොතේ සිට පැයක කාල සීමාවක්, සාකච්ඡාවත් සමග දෙපැයක කාල සීමාවක් ධර්මයට හිත යොදවා ගන්නා පින්නතුල්ලාගේ ආධ්‍යාත්මික ගුණය තුල, సంతානය තුල ගොනු වෙන මේ කුසල් සිතුවිලි වල ධාරාව එයත් මේ විශ්වයේ කොතනක රැඳුණත් ඒකාන්තයෙන් අනුබද්ධ කරගන්නවා, අනුමෝදන් වෙනවා කියලා අපි කියන්නේ ඒකටයි. අනුව සතුටු වෙනවා. එහෙනම් ඒකත් ඥාතකානංච සංඝෝ. එතකොට පින්නති ඔබට ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. මගේ ධනය මන් නිවැරදි කටයුත්තක යෙදුවා. මගේ කාලය නිවැරදි කටයුත්තක යෙදුවා. මගේ ශ්‍රමයේ නිවැරදි කටයුත්තක යෙදුවා. එනිසා ලෝක සත්වයට පමණක් නෙමෙයි, මට දෙයින් යහපතක් ශාන්තියක් උදාපත් වෙනවා කියන ප්‍රාර්ථනාව හිත තුළ ගොඩනගන්න ඕනේ. එනිසා පින්නති ඔබට යම් යම් ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. මම මේ දේශනාව, මේ සාකච්ඡාව පුරාම මගේ හිත දහසකුත් එකක් රාජකාරී තිබුණත් මේ ධර්මයේ තුලම රඳවා ගන්නවා එහි අනන්ත බලයෙන්. මගේ මේ පවත්නා වූ කායික දුක්ඛ රෝග උපද්‍රව වේවා, මා මුලින් සිහිපත් කළ හැටියට නොඑක ආකාර බය සන්ත්‍රාස ධර්මයෝ වේවා, එහෙම නැත්නම් ජීවිතයේ අදට වඩා හෙට යම් කිසි ප්‍රාර්ථනාවක් ඇද්ද, ඒ ප්‍රාර්ථනාවන් වේවා සමෘද්ධ කර ගන්නට පින්නති ඔබට අර
අනවජ්ජානි කම්මානි අනිත් පැත්තෙන් ධම්මචර්යාච ධර්මයේ හැසිරෙන හිතේ බලයත් අනවජ්ජානි කම්මානි නිවැරදි ලෙස ඔබේ ජීවිතේ ප්‍රාර්ථනා සමුද්ද කර දීමේ ශක්තියත් කියන මේවා තුල පින්නති ඔබේ ජීවිතය ශක්තිමත් ලෙස ගොඩනගනවා. හොඳයි. අදත් අප සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ රජදරුවන්ගේ ජීවිතය ලෝකයට බෙහෙවින්ම හිතකාමී වීම සඳහා කෙසේ කටයුතු සම්පාදනය කළ යුතුද? එවැගේම රජවරු තමන්ගේ තත්ත්වයට, තමන්ගේ නිලයට, තමන්ගේ බලයට අසමාන වූ නොගැලපෙන ක්‍රියාවන් සිදු කළොත් තමන් ලද කීර්තිය නිසා විනාශ කරගන්නවා කියන අදහස ඉස්පතු කරන කතා පුවතක් එක්ක දේශනයක්. දැන් මේ දේශනය සඳහා අපි දීර්ඝ කාලයක් තිස්සේ පෙළගසාගෙන ගොඩනගාගෙන එන කතා පෙළක් තියෙනවා. ඒ වගේ මූලික සිද්ධාන්තයකුත් තියෙනවා. පින්නත් ඔබට මතකයි මූලික සිද්ධාන්තය අපිට ඒකට තව ටිකක් කල් ඕන. නරෝපා කියන මහාචාර්යවරයා එහෙම නැත්නම් පැවිදි වෙච්ච පැවිදි උතුමා සත්‍ය සොයාගෙන යන ගමනේදී විවිධ වූ අත්දැකීම් ලබාපු හැටි අපි සාකච්ඡා කළා. දැන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ රජුරුවන්ගේ පුරෝහිත තනතුර එතුමට එක අවස්ථාවක පැවරිච්ච හැටි. එනම් පුරෝහිත තනතුරක් දරන්නට නම්, අනුශාසක තනතුරක් දරන්නට නම් ඒ අනුශාසකයා කෙබඳු අනුශාසනාවන් රජු වෙනුවෙන් කළ යුතුද කියන කාරණාව ඉස්පතු කිරීම සඳහා අපි නොඑක ආකාර කතා ප්‍රවෘත්ති එකතු කළා. ඒ අතරත අපට වටිනා කතා ප්‍රවෘත්තියක් භාග්‍යවතුන් වහන්සේ වදාළ ජාතක කතාවක් වශයෙන් හමු වුණා කොසල් රජුරවන්ට. බුදුරජාණන් වහන්සේ දැහැමින් රාජ්‍ය කරවීමේ අගය පැහැදිලි කළ අතීත කතා පුවතක්. පින්නත් ඔබට මතක ඇති කියලා හිතනවා. ආධුනිකව මේ දහම් දේශනාවට සවන් දෙන පින්නතුලගේ ප්‍රයෝජනයටත් එක්කයි මම මේ ටික ආපහු කෙටියෙන් මතක් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ තේසකුණ ජාතකයේදී අතීත කතාවක් ගෙන හැර දක්වනවා රජුරවන්ට. බ්‍රහ්මදත්ත කියන රජුරෝ දාරක ස්නේහයෙන් යුක්තව පක්ෂීන් 3 දෙනෙක් පෝෂණය කළා. එක්කෙනෙක් බකමූණෙක්, අනිත් එක්කෙනා සැලලිහිණියෙක්, අනිත් එක්කෙනා ගිරවා. එතකොට පිරිමි සත්තු දෙන්නයි ගැහැණු සතයි. සැලලිහිණියා ගැහැණු සතෙක්, බකමූණයි ගිරවයි පිරිමි සත්තු. මේගොල්ලන්ට ඇමතුවේ පුතා කියලයි, දුව කියලයි. ඉතින් මේ 3 දෙනා මේ විදිහට ඇතිදැඩි කළේ නිකම්ම නෙමෙයි. රජුරන්ට දුර දක්නා විදිහේ ඥාන දර්ශනයක් තියෙනවා. රජුරෝ දන්නවා මිනිස්සුන්ටත් වඩා මැද තැනක ඉඳගෙන මේ පක්ෂීන්ට අනුශාසනා කරන්න පුළුවන් කියන එක රාජ්‍ය පාලනයට. ඒ අනුශාසනා ලබා ගන්නා බලාපොරොත්තුවෙන් තමයි ඒ පක්ෂීන් 3 දෙනා පෝෂණය කළේ. දැන් මේ පක්ෂීන් 3 දෙනා වරින් වර රජ මිදුලට රැස් කරලා උපදෙස් දෙන්න පුළුවන්ද කියලා අහනවා. මහා ජනකායක් මේ අපූර්ව සිද්ධිය බලන්න එක්රැස් වෙලා. දැන් අපිට මේ කතා ප්‍රවෘත්තිය නිමාවටපත් කරලා මූලික කතාවට යන්නත් ඕන හින්දා අපි මේ දවසේ අද දවසේ කෙටියෙන් බලමු මේ පක්ෂීන් 3 දෙනා ලබා දුන්නු උපදේශ මොනවද කියලා. පළවෙනියෙන් අපි මෙතෙක් දීර්ඝව සාකච්ඡා කළා වෙස්සන්තර පක්ෂියා. සිහිපත් කරනවා රජතුමනි, යමෙක් අසත්‍යයි ක්‍රෝධයයි
ක්‍රීඩාශීලී ස්වභාවයයි දුරලනවාද? රාජකෘත්‍යයන් කළ යුතු ආකාරයේ තේරුම් ගන්නවාද? රජ්ජුරුව තමන්ට නොගැලපෙන කටයුතු වල නොගැලපෙන දඬුවම් වලට නැඹුරු වෙලා තමන්ගේ ප්‍රතිමල්ලවයන්ගේ ජීවිතවලට හානි උපදවනවාද? අන්න එහෙම පාලකයාගේ පාලනය අසාර්ථකයි. ඒ කියන්නේ ඒ වගේ ඈත් වෙන්න කියලානේ. වෙස්සන්තර පක්ෂියාට කතා කරන්නේ පුතා කියලා දැන් මේ වෙස්සන්තර පක්ෂියා තමයි බකමූණා. බකමූණට පුතා කියන නිසා බකමූණත් කතා කරන්නේ බෝධිසත්වයන් වහන්සේට පියාණෙනි කියලා. දෙවැනි උපදේශය දෙනවා පියාණෙනි නුඹ පෙර යම් ක්‍රියාවක් කරලා සැකයකට පත් වෙනවද? රාගයෙන් රත් වූ යම් දුෂ්ට ක්‍රියාවක් ඇලිලා ඉන්නවද? එය නැවත කරන්න එපා. එය නැවත කරන්න එපා. ඔබට දැනෙනවා නම් ඔබ කළ ක්‍රියාව ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි කියලා නැවත නැවත ඒවා කරන්න එපා රජතුමනි. රාගයෙන් රත් වෙලා යම් දුෂ්ට ක්‍රියාවක ඇලිලා ඉන්නවා නම් ඒකත් නැවත කරන්න එපා. පින්නත් ඔබට මතක ඇති. එබඳු කතා පුවතක් ඔබට මා මතක් කළා. එක්තරා රජ කෙනෙක් දකිනවා තමන්ගේ රාජ්‍ය සීමාව තුළ රජ පෙරහැරේ යන ගමන් ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව සස්වාමිකයි කියලා විවාහකයි කියලා දැනගෙන මොනතරම් අඩන්තෙට්ටම් කළාද ඇගේ ස්වාමියා ගෙන්නලා ඈත පළාතකට ගිහිල්ලා අරුණුවන් මැටි කඩුපුල් මල් අරගෙන එන්න කියලා ඈත හිමාල පර්වතයට යවුවා. හැබැයි කිව්වා දවස් ඇතුළත එන්න බැරි වුණොත් මරා දානවා. පින්නත් ඔබට මේ වෙලාව විඩ කඩ නෑ කතා ප්‍රවෘත්ති සිහිපත් කරන්න. දැන් රාගයෙන් රත් වෙච්ච රජුරෝ මොනතරම් විනාශකාරී තත්වයකට අර ස්වාමියාගේ ජීවිතය පත් කළාද? රටසියන්ගේ මොනතරම් දැඩි අප්‍රසාදයට පාත්‍ර වුණාද? අන්න ඒ වගේ මහඟු උපදේශයක් දෙවෙනි උපදේශය වශයෙන් මේ වෙස්සන්තර පක්ෂියා දෙනවා. ඒ වගේම කියනවා රජතුමනි රටේ රාජ්‍ය විචාරණ රජ්ජුරුවන්ගේ යම් ප්‍රමාදයක් වෙලා රටේ සියලු භවභෝග සම්පත් විනාශ වෙනවා නම් ඒ පාපය රජ්ජුගේම බව මතක තියාගන්න. පින්නන්තේ අපිට වෙන මොකුත් ඕන නැහැ. අපි නිතරම දිගින් දිගටම සිහිපත් කළ හැටියට අපිට දැන් අත්දැකීම් තියෙනවා. මේ කතා ප්‍රවෘත්ති කොච්චර සත්‍යද කියන කාරණාව තේරුම් ගන්න. මේ රටේ භවභෝග සම්පත් කිව්වේ කෘෂිකර්මයනේ. කෘෂිකර්මයට කළ නැස්පැත්තිය විනාශය අද දක්වා නෙවෙයි තව පරම්පරා ගණනාවක් ඉදිරියට ඇදිලා යන තරමේ විනාශය සිද්ධ කළානේ නුසුදුස්සන්ට ඒ পদවි ඨානාන්තර ලබා දීම නිසා. හදිසි තීරණ අරගත්තු නිසා පින්නත් ඔබට ඒවා විවරණය කරන්න වෙලාව නෙමෙයි. මේ කතා කරන්නේ ධර්මයේ අකාලිකයි කියන කාරණාව පැහැදිලි කරන්නත් එක්කයි. බලන්න දැන් කොතරම් කාලයකට పూర్වයේද වෙස්සන්තර පක්ෂියා එහෙම නැත්නම් බකමූණා මේ උපදේශය රජුරවන්ට දෙන්නේ. අදත් ඒක ඒ ආකාරයෙන්ම සාහිතිකයිනේ. ඊළඟට කියනවා පියාණෙනි සෞභාග්‍යද සම්පතද විචාරණ ලද්දේ උත්හාන වීරියද ජනයා පෝෂණය කිරීමද ඊර්ෂ්‍යා නොකිරීමද ඔබතුමා සතුව තිබිය යුතු උසස් ගුණයක්. අන්න වටිනා කියන ගුණයක් ගැන කතා කරනවා. ජනතාවගේ සෞභාග්‍ය සප සම්පත ඔබ වහන්සේ නිතරම අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වෙන්නේ ජනතාව උත්සාහවත් කරන්න. ජනතාවට භවභෝග සම්පත් අගහිඟව තියෙනවා නම් ඒ කටයුතු වල යෙදීම සඳහා භවභෝග සම්පත් ලබා දෙන්න. ප්‍රාග්ධනය ලබා දෙන්න කියන එක පින්නත් මේ කියන්නේ. ඒ වගේම ජනයා පෝෂණය කරන්න. නැති බැරි මිනිස්සු ඇති හැකි අය ලවාත් පෝෂණය කරවන්න. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් බොහෝ දේවල් වෙන් කරලා අසරණ අහිංසක ජනතාව පෝෂණය කරනකොට ඔවුන් රජුරවන්ට කෘතගුණ සලකනවා. රටේ සෞභාග්‍ය වෙනුවෙන්
එය තමන්ට කරන්න පුළුවන් මෙහෙවර සිද්ධ කරනවා. ඊළඟට කියන මහරජ මිනිහ කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමත් නපුරු හදවත් ඇති බවත් නපුරු ක්‍රියා කිරීමත් කාලේ විනාශ කරමින් ධර්මචක්‍රය බිඳ දැමීමෙහි ඇලුනෙක් වෙනවා. ඒ නිසා ධර්මචක්‍රය ආරක්ෂා කරන්න. එතන ධර්මචක්‍රය කිව්වේ මොකද පින්වත්නි? ඊර්ෂ්‍යා නොකරනකොට මෛත්‍රී හිත මතුවෙනවා. රජ කෙනෙක් මෛත්‍රී හිතින් වැඩ කරනවා නම් මගේ අයට මට විතරක් හරි ගිහිල්ලා බෑ. මගේ මුළු මහත් රටවාසීන්ටම යහපත සපත ශාන්තිය උදාපත් වෙන්න ඕන කියන මෛත්‍රී හිතින් කටයුතු කරනවා නම් අන්න එතන ධර්මචක්‍රය ක්‍රියාත්මක වෙනවා. පුටුවට ඉහළින් ධර්මචක්‍රය ගහගෙන හිටියට ලාංඡනයක් වශයෙන් වැඩක් නැහැ. ධර්මචක්‍ර ළඟ හිස නැමුවට වැඩකුත් නැහැ. ඒක අධ්‍යාත්මික වශයෙන් කරන්න ඕන වැඩක්. ඒ වගේ කොයි වෙලාවකවත් ජනතාව කෙරෙහි නපුරු හදවත් ඇති කෙනෙක් වෙන්න හොඳ නැහැ. නපුරු හදවත් ඇතිව නපුරු ක්‍රියා කරන්නටත් හොඳ නැහැ. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මේ උපදෙස් මාලාව තව දීර්ඝව දේශනා වෙන උපදෙස් මාලාවක්. අපි ටිකකට ඒ උපදෙස් මාලාව තුළින් කියවිච්ච ඇතැම් කරුණු රජ්ජුරුවෝ කෝපාවිෂ්ඨව ඊර්ෂ්‍යාවෙන් පලිගන්නා චේතනාවෙන් කටයුතු කරන්න එපා කියලා කිව්වනේ නපුරු හදවත් ඇතිව නපුරු ක්‍රියා කරන්න එපා කියලා. අපි ඒකට එකාකාරී බවෙන් අත්මිදෙන්නත් එක්ක පුංචි ජාතක කතාවකින් උපදෙස් කරුණු මත කරගන්න බලමු. ඒ කතා ප්‍රවෘත්තිය තමයි පින්වත්නි මාතංග ජාතකය. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වාසය කරන කාලේ උදේන වංශ කියලා රජුරු අනබය තමයි මේ ජාතක කතාව දේශනා කළේ. කවුද රජුරුවන්ගේ නම? උදේන වංශ රජුරුව. ඒ කාලේ ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ කියන තරුණුවන් වහන්සේ දෙවුරම ඉඳලා අහසින් කොසමෑනුවර උදේනි රජුරුවන්ගේ උයනට දිවා විහරණය සඳහා බොහෝ සෙයින් වඩිනවා. උදේනි රජුරුවන්ගේ උයනට බොහෝ සෙයින් වඩිනවා පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ. මේ බොහෝ සෙයින් යම් තැනකට කෙනෙක් හුරු වෙන්නේ පුරුදු වෙන්නේ කුමක් නිසාද කියන කාරණාවට මේ ජාතක කතාවෙන් හොඳ පිළිතුරක් ලැබෙනවා පින්වත්නි. එක පැත්තකින් සමහර විට බලන්න අපි සමහර ස්ථාන දැක්කම අපිට එතන ටිකක් හුරු පුරුදු ගතියක් දැනෙනවා. සමහරට මේ භවය තුල නම් කවදාවත් එතන ජීවත් වෙලා නැහැ. නමුත් පිටිම ඔබ ඉඩමක් ගන්න හොයාගෙන ඇවිදිනවා කියලා. මේ ඉඩම නම් හරි ෂෝක්. මට මෙතන හරි හුරුවක් පුරුද්දක් දැනෙනවා. ජාතක කතාවල හරියට තියෙනවා පින්වත්නි එහෙම භාවනා යෝගී වීම සඳහා ඇතැම් ස්වාමින් වහන්සේලා සමහර ස්ථාන තෝරා ගැනීමේදී භාග්‍යතුන් වහන්සේට වරින් වර ඇවිටිලි කරනවා ස්වාමීනි මම අහවල් උයනට ගිහිල්ලා භාවනා කරන්නද නැත්නම් මං අහවල් වනගැබට යන්නද? බුදුරජාණන් වහන්සේ දන්නවා මේ වනගැබට යන්නේ මේ පළවෙනි භවයේදී ඇති කරගත් පුරුද්ද නිසා නෙවෙයි. අතීත භවවල පුරුදුකම් නිසා. ඒ වගේ සමහර විට අපටත් යම් ස්ථානවලට ගියාම දැනෙනවා මෙතන කවදා හරි දවසක මට ලොකු පුරුද්දක් තියෙනවා පුහුණුවක් තියෙනවා කියලා. සමහර පුද්ගලයොත් එහෙමයි පින්වත්නි. ඔබට එහෙම වෙලා නැද්ද? ඔබට එහෙම කියලා නැද්ද සමහරු? ඔයා දැකලා මට පුරුදුයි වගේ සමහරට කතා කරලා බැලුවම කවදාවත් මේ භවයේ හම්බෙලා නැහැ. දකින්න අවස්ථාවක් නැහැ. නමුත් ඒ පුරුද්ද කියන වචනේ බොරුවකුත් නෙමෙයි. අතීත සංසාරේ අනන්ත වාර ගණන් මුණ ගැහිලා ඇති කරගත්ත පුරුද්දුතාවයක් තියෙනවා. ඒ වෙනුවෙන් කතා ප්‍රවෘත්ති ඕනෑ තරම් තියෙනවා පින්නත්. සමහර වෙලාවට ඔය අවාහ විවාහ වීම සඳහා සමහර ඇත්තන් තෝරා ගන්න ඒ අඹුසැමියක් නැත්නම් පෙම්වතුන් පෙම්වතියන් අතින් මුණ ගැහෙනකොට ඒ දැඩි වූ ලෙන්ගතුකම් පහළ වෙන්නේ අතීත සංසාරේ සමහරට විවාහ වෙලා කෙනෙක් ඉස්සල්ලා අභාවයටපත් වෙලා අනිත් එක්කෙනා පස්සේ අභාවයටපත් වෙලා ඔන්න මේ භවයට භව ගානකට පස්සේ ආපහු වෙනවා. අන්න එකිනෙකා දැක ගැනීමෙන්ම
ඔවුන් කෙරෙහි මහත් වූ ලෙන්ගතුකමක් හටගන්නවා. අබසැමියන් හැටියට විතරක් නෙමෙයි. දූ දරුවන් වශයෙන්ුත් එහෙමයි. සහෝදර සහෝදරයන් වශයෙන්ුත් එහෙමයි. දැඩි බැඳීම් දැඩි ලෙන්ගතුකම් මේ භවයේදී පහළ වීමට බලපාන ඒ වගේ සාධක ඕනෑ තරම් අපි ජීවිතවල සමාජයේ තියෙනවා. දැන් මේ පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවෝ පෙර භවයක රාජ්‍ය කරපු උත්තමයෙක්. දීර්ඝ කාලයක් මේ උයනේ පිරිවර සහිතව සම්පත් අනුභව කළ කෙනෙක් රජුරුවෝ. අන්නේ පෙරපුරුද්ද නිසායි පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවෝ මේ භවයේදී වැඩි කාලයක් අර දිවා විහරණය සඳහා ඵල සමාපatti සුවයෙන් කල්ගෙවීම සඳහා මේ භූමිය තෝරගන්නේ. එක දවසක් උන්වහන්සේ එහි වැඩම කරලා ලස්සනට මල් පිපිලා සුවඳ හමන මහා සල්ගසක් මුල වැඩ හිටියා. අපි කිව්වා දැන් මේ කතාව දේශනා කරන්නේ උදේනි රජුරෝ මුල් කරගෙන කියලා. දැන් උදේනි රජුරෝ ඔය වෙනකොට 7 දවසක් මත්පැන් බීලා ಭಾರತයේ තිබුණේ පින්නත් එහෙම උත්සවයක්. රජවරු එදා වගේ නෙමෙයි ලොකු උත්සව පවත්වලා මැති ඇමතිවරුත් එක්ක ඔය උයන් ක්‍රීඩාවල නැඹුරු වෙමින් මත්පැන් බොමින් කාර්තිකය කියලා නැකත් උත්සවයක් තිබිලා තියෙනවා. දැන් මේ රජුරෝ 7 දවසක් මේ විදිහට උයන් කෙලි යෙහි යෙදිලා මහත් වූ පිරිවර සමග මංගල ගල්තලාවේ එක්තරා ස්ත්‍රියකගේ ඇකයේ නින්දට වැටිලා හිටියා. දැන් රජුරවන්ට නින්ද යනකම් ගීත ගායනා කිරීම ස්ත්‍රීන්ගේ යුතුයකමක්. ඒක ඒගොල්ලන්ට පැවරිච්ච රාජකාරියක් අනිත් පැත්තේ. දැන් මතටත් නැඹුරු වෙච්චලා හිටපු රජුරෝනේ අර කාන්තාවගේ උකුල මත දැන් නින්ද ගියා. අර ස්ත්‍රීන් කරපරි තූර්ය භාණ්ඩ ඔක්කොම ඒ තැන්වල තියලා වනාන්තරයේ ඇවිදගෙන මල් ගෙඩි ආදිය නෙලමින් අතු ඉතිරිකිලි කඩමින් මල් දවටා ගනිමින් වනාන්තරේ දැන් ඇවිදිනවා. ඔහොම ඉන්න ගමන් අර පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවන්ව දකින්නවා. කවුද මේ දකින්නේ? රජුරවන්ට පරිවාර වශයෙන් හිටපු පිරිස දැන් මේ දකින්නේ. දැකලා උන්වහන්සේට වන්දනා කළ අර කාන්තාව. උන්වහන්සේ වටිනා කියන ධර්ම කතාවක් දේශනා කරනවා. දැන් අර රජුරෝ උකුලේ තියාගෙන හිටපු කාන්තාව ඉන්නවනේ වින්නන්නේ. ඒ කාන්තාව ඇකේ හොලවලා රජුරුවන් පිඹිරෙව්වා. ඒ රජුරුව අහනවා ඒ වසලිය කොහෙද ගියේ? දැන් හොඳට බීලත් නෙපින්නවත් ඉන්නේ. දැන් ඔබ දන්නවනේ එහෙම බීමත් වෙච්ච මිනිස්සු කතා කරන්නේත් කොහොමද කියලා. රජුරුව කොහොමත් මාන්නේ ගුඩගු වෙච්ච කෙනෙක්නේ. දැන් රජුරුවන්ට කරන අනුශාසනා විස්තර කිරීම වශයෙන් තමයි මේ කතාවත් මම ඉස්පතු කරන්නේ. වෙස්සන්තර පක්ෂය නැත්නම් බකමුණු පක්ෂයාගේ ප්‍රකාශනයට ආප්තෝපදේශ සැපීමක් හැටියට කොහෙදර වසලියෝ ගියේ කියලා රජුරුව අහනවා. එතකොට අර කාන්තාව කියනවා අන්න අර ශ්‍රමණේක් පිරිවරාගෙන ඉන්නවා. රජුරුවන්ට හොත්තටම කේන්ති ගියා. රජුරුවෝ නැගිටලා ගිහින් අර පින්ඩෝල බාරද්වාජ හාමුදුරන්ට හොද්දටම බැනලා අපහාස කළා. අපහාස කළා නිකන් හිටියේ නෑ. තමන්ගේ පරිවාරක පිරිසට කිව්වා මේ ශ්‍රමණයා තඹ කුහුඹුවන් අරගෙන ඒ කියන්නේ දිමියෝ ලවා කවවන්නේ කියලා. ක්‍රෝධයෙන් තෙරුන්ගේ සිරුරේ දිමි කොටුවක් බිඳ දාලා තෙරුන් වහන්සේ පීඩා විඳින හැටි බලන්නට ආශාවෙන් හිටියා. ඔය බීමත් මිනිසුන්ගේ මනසේ තියෙන විශේෂ මනෝ විකෘති සිනන්න පින්නත්නේ. තව කෙනෙකුට පීඩාවක් දීලා තව කෙනෙක් පරාජයටපත් කළා ඒකෙන් ලබන තෘප්තිය ඔය මත්පැරට නැඹුරුච්ච මිනිස්සුන් තුළ හුඟක් වෙලාවට වින්දනය කරන්නේ මේ මානසිකත්වයක් තියෙනවා. දැන් රජුරවන්ටත් එහෙම මානසිකත්වයක් මේ ඇති වුණේ. හැබැයි තෙරුන් වහන්සේ මේ වෙලාවේ සමාපatti සුවයට සමවැදිලාමයි වැඩ හිටියේ. බණ කිව්වේ සමාපatti සුවයෙන්මයි. දැන් තෙරුන් වහන්සේ අහසේ ඉඳලා ඉරිදීන් අහසට නැගලා උදේන් රජුරවන්ට අවවාදයක් කළා. අවවාද කළ ජේතවනයේ ගඳකිලි දොරටුවට බැහැලා බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට කොහේ ඉඳලාද ආවේ?
බුදුරජාණන් වහන්සේට පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවෝ කාරණේ විස්තර කරනවා. ශාස්තෘන් වහන්සේ භාරද්වාජය උදේන පැවිද්දන්ට පීඩාවට දුන්නේ අද ඊයේ නෙවෙයි. මීට පෙර ආත්මවලත් මේ විදිහටම පීඩා දුන්න රජ කෙනෙකුට නොගැලපෙන විදිහට ජනතාවට විතරක් නෙමෙයි පැවිද්දන්ටත් පීඩා දුන්නා. පින්නත් දැන් අපිට මේ ගෙවුණු කාල සීමාව තුල ඒ බඳු නොඑක ආකාර අධ්‍යක්ෂ විඳින්න සිද්ධ වුණේ නැද්ද? බෞද්ධ භික්ෂුන් වහන්සේට වේවා, අන්‍යාගමික කන්‍යා සොයුරියන්ට වේවා, නීතිය රැහැන ඉදිරියට ගෙන්නලා සාමය වෙනුවෙන් කතා කළ, පීඩා වෙනුවෙන් කතා කළ, පීඩාකාරී වෙන්න එපා කියලා කතා කරපු ඇත්තන්ට බලන්න මොනතරම් විදිහේ පීඩාකාරී තත්ත්වයන් ලබා දෙන්නට තරම් පාලක පක්ෂය ක්‍රියාත්මක වුණාද කියලා. එතකොට මේ කතා ප්‍රවෘත්ති එදා උදේන රජුරෝ පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවන්ට කළා විතරක් නෙමෙයි. අදත් එහෙමයි, මතුවටත් එහෙමයි. දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්න කැමති හැම දෙනා වහන්සේලාම උදේන රජුරෝ මීට පෙර මොකද කළේ ස්වාමීනි කියලා. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ අනේ කතා ප්‍රවෘත්තියත් අපට කියලා දෙන්න. දැන් මේ බණ අහගෙන ඉන්න පින්නතුලත් හිතනවා ඇතිනේ මීට පෙර ආත්මවල කොහොමද දන්නේ පීඩාවටපත් කළේ, අපිටත් දැනගන්න නැත්තම් හොඳයි කියලා. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරනකොට දැන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. මහා බෝධිසත්වයන් වහන්සේ ඒ කිව්වේ දැන් තමන් වහන්සේම තමන් වහන්සේ ගැනයි මේ කියන්නේ. බෝධිසත්වයන් වහන්සේ පිටත නගරයේ සැඩොල් කුලයක ඉපදුනා. මොන කුලයකද? සැඩොල් කුලයක. පින්වත් ඔබ දන්නවා ಭಾರತයේ තරම් කුලමානයේ තීච්ච රටක් ලෝකෙ කොහෙවත්ම නැහැනේ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර, වේන, නේසාද, පුක්කුස, චණ්ඩාල, අතුරු කුල වශයෙන් විශාල ප්‍රමාණයක් කුල බෙදිලා තිබුණා. දැන් බෝධිසත්වයන් වහන්සේ ඉපදුනේ මොන කුලයේද? සැඩොල් කුලයේ. සැඩොල් කුලය කියන්නේ අර කුලවලින් පහළම. චණ්ඩාල කුලය කියලා අපි කියමු. දැන් ඔය සාලිය අශෝකමාලා එහෙම කතා ප්‍රවෘත්ති පින්නතර මතකයිනේ. දැන් ඒ සැඩොල් කුලයේ උපන්න බෝධිසත්වයන් වහන්සේගේ නම හොඳට මතක තියාගන්න. එතුමගේ නම මාතාංග. මාතාංග ඊටාම ඉක්මනින් නුවණැති උත්තමේ බවට පත් වුණා. මහා ඥානවන්තයෙක් බවට පත් වුණා. ඒක බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතා අතර ප්‍රඥා පාරමිතාව ශ්‍රේෂ්ඨ පාරමිතාවක්. සෑම භවයකම උන්වහන්සේ පාරමිතාව තීව්‍ර කළා, ශක්තිමත් කළා. දැන් බෝධිසත්වයන් වහන්සේ තාම ඥානවන්ත පණ්ඩිතයෙක් හැටියට රටේ ප්‍රසිද්ධ වුණා. මොකද නම මාතාංග පණ්ඩිතයා. පින්නත් ඔබ මේ කතා ප්‍රවෘත්ති අහලා තියෙනවා. ඒ කාලේ බරණැස් නුවර සිටුතුමාගේ දියණියක් හිටියා දිට්ඨ මංගලිකා කියලා. ඒ දිට්ඨ මංගලිකාව මාසයකට වරක් දෙකකට වරක් මහ පිරිවරින් උයන් ක්‍රීඩාවට යනවා. දැන් ඔන්න කතාව ක්‍රමයෙන් දිගු වෙනකොට පින්වත් ඔබට හොඳට මතක රැඳෙන්න ඕනේ. කවුද උයන් ක්‍රීඩාවට යන්නේ? දිට්ඨ මංගලිකාව. ඒතකොට දිට්ඨ මංගලිකාව ඉහළ කුලයේ උපන්න සිටු දෙවියක්. දැන් මේ උයන් කෙලියට යන අතර එක දවසක් අපේ මාතාංග පඬිතුමා නැත්නම් බෝධිසත්වයන් වහන්සේ ඒ නගරයට ඇතුළු වුණා. දිට්ඨ මංගලිකාව මේ පෙරහැරේ යන දවසේ. ඉතින් කුලහීනෙක්නේ රාජකීයයි පාරේ යනකොට කුලහීන නිසා කොහොමද පාරේ අයින් වෙන්න ඕනනේ. දැන් බොහෝම පාරේ අයිනකට ගිහිල්ලා බැම්මකට හේතු වෙලා ඇලිලා වගේ හිටියා. දිට්ඨ මංගලිකාව දැන් දෝලාවෙන් යන්නේ. පින්නත් ඔබ දෝලාව කියලා කියන්නේ පිරිස 4 දෙනෙක් එකතු වෙලා පුංචි ලස්සන කුටියක් හදලා ඒක ලස්සනට තිර ඇදලා ඔසවගෙන යන එකක් බව දන්නවා. දැන් දිට්ඨ මංගලිකාව නගරයේ අසිරියයි මේ බලාගෙන යන්නේ. ඔය යන අතරේ දිට්ඨ මංගලිකාවට පේනවා මිනිස්සෙක් පාරායිනට වෙලා බැම්මකට හේතු වෙලා බයෙන් මිරිකෙමින් ඉන්නවා. ඇය අහනවා කවුද අර? දැන් එතකොට අනිත් අය කියනවා එයාගේ සේවක මණ්ඩලයේ ස්වාමීනි ඒ සැඩොලෙක්.
අමෝ එහෙමද? අයියෝ මම නොදැකිය යුත්තක් දැක්කනේ. ආපහු අද ගමන යන්නේ නැහැ මං යනවා මාලිගාවට. ගිහින් සුවඳ දියෙන් ඇස් හොදන්න ඕනේ. දැන් ගිහිල්ලා එක කළා. දැන් ඈ සමග නික්මිච්ච අනිත් පිරිස ඉන්නවනේ. දැන් මේ වගේ ගමනක් යනකොට පින්වත්නි විශාල ලාභ ලැබෙනවා. පරිවාර පිරිසට කණ්ඩ බොණ්ඩ ලැබෙනවා, ඉඳුන් හිටුන් ලැබෙනවා, තෑගි භෝග ලැබෙනවා. දැන් අර පිරිසට මොකවත් නැතු වෙනවා. මොකද ගමන ආපහු හැරිලා ආවා. සඩොලා දැක්කා කියලා ඇස් හේදුවා. දැන් මේකෙන් අද සමාජයටත් ඕනෑ තරම් කාරණාවල් ගන්න පුළුවන්. මේ සමාජයේ කොතරම් දියුණු වුණත් අපි මේ ධර්මයේ තියෙනවයි කියන රටේ තවමත් ගිහි පැවිදි කාතරතක් තියෙනවා පින්වත්නි. කුලයේ පිළිබඳ මහා උද්දච්ච හැඟීම්, මාන්නාධික සිතුවිලි, අහවලු කුලහීනියෝ කියලා පහලට හෙළන ගති, ගම්වල තාමත් අරටු බැහැගත්තු සිතුවිලි වශයෙන් තියෙනවා. ඒගොල්ලෝ ගෙදරකට ආවොත් පුටුවක වාඩි වෙන්න දෙන්නේ නැහැ. නිකම් පිළේ වාඩි වෙන්නේ. එහෙම නැත්නම් බංකු කෑල්ලක වාඩි වෙන්නේ. ඒ වගේම සමහර විට පැවිද්ද වශයෙන් ගත්තත් පැවිදි වෙන්න ඕන වුණාම හැම නිකායකම පැවිදි කරන්නේ නැහැ. හැම කුලයකම අය. දැන් පැවිදි කරන්න ලෑස්ති වෙනකොට අහනවා සර්නේම් එක මොකද්ද? අම්මගේ තාත්තගේ පෙළපත් නාමය මොකද්ද? උපසම්පදා කරන්න ගියාම අහනවා මොකද්ද පෙළපත් නාමය? ඉතින් අපි මේ බෞද්ධාගම තියෙන රටක මේ තාමත් ඒ ආකල්ප බිඳ හෙලන්න බැරි වුණා. ඒකට බලපාන සාධක රාශියක් තියෙනවා. ඒවා මේ භික්ෂු සමාජයට රින්ගෙව්වේ පින්නත් නේ ඇතැම් මාන්නාධික රජවරු. රජවරු රජකම් කරනකොට ඒ ගම්වල හිටපු අර විදිහේ කියපු කුලහීනයෝ හිටියන්නේ. ඒ කුලහීන අයත් පැවිදිවට ආවා. දැන් රජුරවන්ට රාජකීයන්ට මොහොන් දිරලට වලව්කාරයන්ට සිද්ධ වුණා අර කුලහීනයයි කියන අයට වඳින්න පුදන්න. ඒ නිසා උන් යෝජනාවක් ගෙනාවා. මේ අහවල් නිකායේ කුලහීනයෝ පැවිදි කරන්න එපා. එහෙම කිව්වේ මොකද? ඒගොල්ලන්ට වඳින්න. දැන් අද ඒගොල්ලෝ වඳින්නේ නැහැ කොහොමටත්. ඒ නිසා අදත් හැබැයි අපි අර පුරුද්ද තියෙනවනේ පින්වත්නි. සමහර දැන් සුනකයාට පුරුද්දක් තියෙනවා. තුන් සැරයක් කැරකිලා නිදා ගන්න. මොකද හේතුව වනේ හැදිච්ච වනසත්තු. ඒ අය නිදා ගන්න තැනක් වල් පොඩි කරලා හදා ගන්න යාර තුන් සැරයක් කැරකෙන. දැන් අදත් බල්ලෝ කැරකෙන ඕනේ විදිහටම. අවබෝධයක් ඇතුව නෙවෙයි. අර පරම්පරාවෙන් කරගෙන ආපු අනුකරණය මේ පින්වත්නි. ඒ නිසා ගිහි සමාජයෙන් වේවා පැවිදි සමාජයෙන් වේවා ඇත්තටම කුලමානය දුරු කර ගැනීමට මෙබඳු කතා පුවත් හරි ප්‍රයෝජනයි. මේ වගේ මරු පහරක් එල්ල වෙනවා ඒවට. ඒ වැරදි මිත්‍යා සංකල්ප වලට. දැන් අර වටේ හිටපු ඔක්කොම අය අර සැඩොල් ඉලන්දාරියට කියනවා එම්බා දුෂ්ට සැඩොල උඹ හින්දා අපට අද වැටුප් නැතුව ගියා. ඒ වගේම සුරා බොණ්ඩ තීච්ච අවස්ථාවක් නැතුව ගියා. කැම ටිකක් නැතුව ගියා. මෙහෙම බොහොම කෝපාවිෂ්ඨ වෙලා මේ බෝධිසත්ව පඬිතයාට නැත්නම් මාතංග පඬිතුමාට අත්වලිමුත් පාවලිනුත් තලා සිහිසුන් කරලා දාලා ගියා. මාතංග පඬිතුමා මේ සියල්ල දරාගත්තා. මොහොතක් කල් ගෙවලා එතුමා පියවිසිහියට ඇවිල්ලා හිතනවා දිට්ඨමංගලිකාවගේ පිරිවර ජනයා වරදක් කරපු නැති මට නිකරුණේ තැළුවා. ඇත්ත නේද පින්වත්නි? රාජකීය බලය අතට ගත්තු හිතට ගත්තු අය සාමකාමී ලෙස අරගල කළායට මොනතරම් පීඩා දුන්නද? පින්නත් ඔබට ඒ අත්දැකීම මං හිතන්නේ ජීවිතේ තියෙන තුරු ලක් ඉතිහාසයේ ලියවේවි. ඒක ඒ තරම් අයුක්ති සහගත වූ අසාධාරණ වූ විදිහේ පීඩාවක් නේ. දැන් මේ එදා කතා ප්‍රවෘත්තිය අද පොදු සමාජයට ආදේශ කරලා බලන්න. දැන් නිකරුණේ ඉන්න කෙනෙකුට වරදක් නැති කෙනෙකුටයි මේ තැළුවේ. මාතංග පඬිතුමා කල්පනා කරනවා මම වරදක් කරලා ගුටි කෑවනම් කමක් නැහැ. මම යුක්තිය ඉල්ලලා සාධාරණ ඉල්ලලා සමහරවිට මේ රටේ ඔබ දන්නවා වතුර පොදක් ඉල්ලපු අයට ජීවිතේ විනාශ කරපු ආකාරය.
අනේ මට මේ විදිහේ පීඩාවක් කළා. හැබැයි මම මේකට පලිය ගන්නවා. කොහොමද පලිය ගන්නේ? දිට්ඨ මංගලිකාව ලබාගෙන මිසක් මම නැගිටින්නේ නැහැ. දැන් මෙහෙම හිතාගෙන ගිහිල්ලා ඇගේ පියාගේ නිවස තියෙනවානේ දිට්ඨ මංගලිකාවගේ තාත්තගේ නිවාසය. එතන දොරටුවේ වාඩි වුණා. දැන් කවුරුත් අහනවා උඹ මොකටද මෙහෙ ආවේ? කවර කාරණයකටද ආවේ? වෙන කාරණයකට ආව නෙවෙයි. දිට්ඨ මංගලිකාවන්ගේම ප්‍රයෝජනය වෙනුවෙන් ආවේ. ඒ කිව්වේ දිට්ඨ මංගලිකාව ලබා ගන්නයි ආවේ. දැන් එක දවසක් ගෙවුණා, දෙකක් ගෙවුණා, පහක් ගෙවුණා, හයක් ගෙවුණා. බෝසතුන්ගේ අදිෂ්ඨානය වෙනස් වුණේ නැහැ. අර ආදරේ අරගලේ වගේ තමයි. මේ ධර්ම දේශනාව පටිගත කරන මේ වෙලාව වෙනකොට දින 60 ගණනක් ගත කරලා. එක දිනක් දෙකක් තුනක් හතරක් පහක් ගත වුණා නැහැ අදිෂ්ඨානය අතෑරී. අදිෂ්ඨානශීලී මිනිස්සු ජීවිතේ ගියත් තමන්ගේ අදිෂ්ඨානය අතාරින්නේ නැහැ. බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මිසක්. දැන් දවස් 7ක් ගත වුණා මේ විදිහට. දැන් වෙන කරන්න දෙයක් නැහැ. 7 වෙනි දවසේ දිට්ඨ මංගලිකාව මාලිගාවෙන් සිටු මාලිගාවෙන් එළියට ගෙනල්ලා ඔහුට බාර දුන්නා. ඇය ඔහුට කියනවා ස්වාමීනි නැගිටින්න. අපි මේ ගෙදර ඉන්න ඕන නෑ. ඔබතුමාට කොහේ හරි ගයක් ඇතිනේ අපි යන් ඒ ගෙදරට. සොඳුර මාතංග පඬිතුමා කියන සොඳුර ඔබේ පිරිවර ජනයා විසින් බොහෝ පීඩා දුන්නා මට. ඒ නිසා මට දැන් නැගිටලා යන්න බෑ. ලස්සන සිද්ධියක් පින්නත්නි. ඒ නිසා මට දැන් නැගිටලා යන්න බෑ. ඔබට දැන් මේ චිත්‍රයක් මම ගන්නත් පුළුවනි මේ කතාව. මට දැන් නැගිටලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕන? කවුරු හරි උස්සගෙන යන්න ඕන කියන මා ඔසවාගෙන පිටට නංවාගෙන යන්න. පිටේ තියාගෙන යන්න. දැන් කරන්න දෙයක් නෑ. ඒ විදිහටම කරලා නගර වාසීන් බලා සිටිද්දීම නගරේ නික්මිලා සැඩොල් ගමට ගියා. හැබැයි මහබෝසත්වයන් වහන්සේ කාන්තාවක් වශයෙන් අරගෙන ගියාට මොකද සම්භෝගයක් කළේ නැහැ. සංවාසයක් කළේ නැහැ. දැන් කල්පනා කරනවා මෙතුමිය බොහෝ ලාභ සත්කාර තීච්ච තනකින් මිත්‍යා දෘෂ්ටියේ හින්දා අද මාත් එක්ක එන්න සිද්ධ වුණා. මම මෑට දුකක් දෙන්නේ නැහැ. අපහසුවක් දෙන්නේ නැහැ. අලාභයක් වෙන්න දෙන්නේ නැහැ. ඇයට ලබාගත හැකි ලබාගත යුතු යම් සම්පතක් ඇද්දී සම්පත ලබා දෙනවා. පින්වත්නි අර කෙනෙකුට සමහර විට වරකදී මොන දේ තිබුණත් වරකදී ඔක්කොම අහිමි වෙන්න පුළුවන්. වරකදී සියල්ල අහිමි වුණත් වරකදී ආයේ ජීවිතේට අදිෂ්ඨානය හොඳ නම් නැගිටින්න පුළුවන්. පින්නත් ඔබත් ඔබේ ජීවිතය තුළ නොයෙක් අත්දැකීම් ලැබලා ඇතිනේ. බොහෝ භවභෝග සම්පත් දේපොළ සම්පත් තිබිලා සියල්ල හිමි වෙලා ආපහු අන්ත දිලිඳු බවට පත් වෙලා ජීවිතේ ආපහු පියවරෙන් පියවර අභිවෘද්ධිය කරා ගිය අභිවෘද්ධිය කරා යන්න අනුන්ගෙන් පිහිට ලැබිච්ච උදව් ලැබිච්ච උපකාර ලැබිච්ච අය ඕන තරම් ඉන්නවා. හැබැයි අර ඇති කාලේ වාගෙම නැති කාලෙත් Tamante පිහිට වෙච්ච අත දුන්න පිළිසරණ වෙච්ච අයත් මතක තියාගන්න ඕනේ. දැන් කල්පනා කළා ඈට මම සියලු ලාභ සත්කාරයෙන් අගතන්පත් තත්වයක් උදාපත් කරන්න ඕනේ. ඒක කරන්න මට ගිහියෙක් වශයෙන් ඉඳලා බෑ. ඒක කරන්න නම් මම පැවිදි වෙන්න ඕනේ. ඈට කතා කරලා කියනවා සොඳුර මා වනයේට ගිහිල්ලා කිසිවක් අරගෙන ආවේ නැත්තම් ආහාර පාන අපි දෙන්නට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා මම වනයේට ගිහිල්ලා පැමිණෙන තෙක් කලකිරෙන්න එපා මා ගැන. එන අපහසුයක් ඇද්ද ඒක විඳ දරාගෙන ඉන්න. දැන් සැඩොල් ගමේ නවත්තලා මේ ගියේ. ඉතින් සැඩොල් වටේ ඉන්න අය මෙයා සිටු කුමරියක් බව දන්නවා. ඒගොල්ලන්ට පුළුවන් හැදෙටත් හැබැයි සලකනවා. එතකොට කල්පනා කරනවා දැන්
මම පංචාභිඥා අස්ස සමාපatti උපදවලා දිට්ඨ මංගලිකාවට සහාය වෙන්නට ඕනෑ කියලා වනාන්තරයේදී කල්පනා කරනවා. එතුමා ඉරිදීන් සැඩොල් ගමට ඇවිල්ලා දිට්ඨ මංගලිකාව හිටපු අර තමන්ගේ ගෙදරට ගියා. ඇයට හරි ආසයි අන්න තමන්ගේ ස්වාමියා ආපහු ඇවිල්ලා කියලා බලන්න. බොහොම ආදරෙන් ආශාවෙන් ඉක්මනින් දුවලා ගිහිල්ලා අහනවා අනේ ඇයි ස්වාමීනි මං අනාථ කරලා ඔබ වහන්සේ පැවිදි වුණේ කියලා මහා අයියෙන් ඇඬුවා. ඇයට කියනවා මාතංග පඬිතුමා මං ගැන වරදවා හිතන්න එපා. ඔබට හිතපු තත්වයට වඩා ඉහළ තත්වයක් ළඟා කර දීමේ ප්‍රාර්ථනාවෙන් තමයි මම මේ වනාන්තරගත වෙලා පංචාභිඥා අස්ස සමාපatti උපදවා ගත්තේ. පින්වත්නි එතකොට මේකෙන් අදහස් කරන්නේ පැවිදි වෙලා ලැබෙන ලාභ ලෝභාදියෙන් ගිහි ගෙදර කුල දියණියක් පෝෂණය කරනවා කියන එක එහෙම නෙමෙයි. ඒක හරි පාප කර්මයක් පින්වත්නි. පැවිදි වෙලා ජීවිතේ යම් කිසි කෙනෙක් ලැබෙන ලාභ ලෝභ ආදී දේවල් කාන්තාවන්ට බෙදා දෙන එක නරකයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ. ඒ ඇත්තන්ට ಜಾති ණයයි එතකොට. ඒ නිසා එහෙම නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙලා පුළුවන් ඕනෑම කෙනෙකුට අදිෂ්ඨානශීලීව අභිවෘද්ධිය උදාපත් කරන්න. සමහර වෙලාවට විවාහ වෙලා සමහරට දරුවොත් ඉන්න ස්වාමිවරු පැවිදි බවට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේලාට හොඳ උපදේශයක් තියෙනවා. තියෙන දේපොළ මොකක්වත් තබා දෙන එක නෙමෙයි. තමන් වහන්සේලා ශක්තිමත් සීල ගුණයක පිහිටලා සමාධි ධර්මයේ මැනවින් වඩලා තමන්ගේ ස්වාමි දියණියට වේවා දරුවන්ට වේවා යහපත ශාන්තිය අදිෂ්ඨාන කළොත් ඒ යහපත ශාන්තිය උදාපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙන් යම් ස්වාමි දියණියක් පැවිදි වෙනවා කියලා අපි හිතමු. ඒ පැවිදි වෙන ස්වාමි දියණියටත් පුළුවන්කම තියෙනවා. මනාව සීලේ පිහිටලා සමාධි ගුණ දහම් වඩමින් අවංක සීලෙන් සත්‍යක්‍රියා කළ මගේ ස්වාමියාටත් දරුවන්ටත් මේ සීල බලයෙන් තේජානුභාවයෙන් යහපතක්ම සිද්ධ වෙන්න ඕන කියලා සියලු සම්පත් ළඟා කර දෙන්න පුළුවන්කම තියෙනවා. මගේ දරුවන්ට අභිවෘද්ධිය රැකවරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒකාන්තයෙන් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා. අපි හිතමු මව්පියන්ට බලන්න කෙනෙක් නැහැ. එහෙම නැත්නම් දිලිඳු මට්ටමේ මව්පියන්ට දිලිඳු සහෝදර සහෝදරයෝ ඉතුරු වෙලා ඉන්න අතරේ ඔය අතරින් කෙනෙක් පැවිද්දට එළඹෙනවා. හැබැයි අන්න ඒ අයට අවස්ථාව තියෙනවා Tamanට ලැබෙන පින්ඩපාතෙන් වේවා මව්පියන්ට සලකන්න. හැබැයි ඊටත් වඩා වටින්නේ තමන් වහන්සේලා මැනවින් සීල සම්පත්තිය රැකගෙන සමාධිය වඩමින් මම පැවිද්දට එළඹුණේ. එක පැත්තකින් මගේ නිර්වාණ අවබෝධය උදාපත් කරගන්න, අනිත් පැත්තෙන් මගේ මව්පියන්ට මගේ සහෝදර සහෝදරියන්ට යහපත ශාන්තිය උදාපත් කරන්න මේ සීලයේ සත්‍යවාදී නම් මේ සීල තේජානුභාවයෙන් ඒ මගේ ඥාතීන්ට යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. දැන් මේ බෝධිසත්වයන් වහන්සේ බලන්න කොච්චර වටිනවද. ඔබව ඉහළ තනතුරකට ගොඩනගන්නයි මම පැවිදි වුණේ. දැන් ඇයට හරි සන්තෝෂයි. ඒ අනිත් අයට කතා කරලා කියනවා බලන්න මගේ සැමියා මාතාංග නෙමේ මගේ සැමියා මහා බ්‍රහ්මයා කියලා. ඇයට සිතුවිල්ලක් පහළ වෙනවා. මේ බෝධිසත්වයන් වහන්සේ හිතන සිතුවිල්ල. බෝධිසත්වයන් වහන්සේ සිතුවිල්ල වදනකට නගලත් ඇයට කියනවා ඔබ කියන්න ඕන මගේ ස්වාමියා මාතාංග නොවේ. මගේ ස්වාමියා මහා බ්‍රහ්මයා කියලා පිරිසමැද කියන්න ඕනේ. පුළුවන්ද? පුළුවන් ස්වාමිනී මටත් එහෙම හිතුණා. එහෙමද? එහෙනම් මේ මිනිස්සු අහයි ඔබේ සැමියා කොහෙද කියලා. එතකොට ඔබ කියන්න ඕන බඹලොව ගියා කියලා. කවද්ද පැමිණෙන්නේ කියලා ඇහුවොත් අදින් 7 දවසකට පස්සේ පැමිණෙන්නේ කියලා ඔබ කියන්න ඕනේ. හැබැයි ඉතින් අපිට ආයෙත් 7 දවසකට පස්සේ තමයි මේ කතා ප්‍රවෘත්ති ඉතුරු කොටසත් කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපට නැවත 7 වෙනි දවසේ මුණ ගැහෙන තුරු අද දවසේ ඔබ හා රැඳෙන්නට දායකත්වය සපයපු පින්නතුල්ලා පිළිබඳව මෛත්‍රී සහගත සිතින් පින් අනුමೋದනාවටත් ඔබ මේ විදිහටම සහභාගී වෙන්නට ඕනේ.
මසීපත් කළා අද සමදායකත්වයන් අතර එක් දායකත්වයක් තමයි සේනපුර යාය 4 අංක 700 W සුමිත් අනුර පින්වත් මහත්මයා ප්‍රධාන කුලවංශයේ පින්නතුල්ලා. මම ඒ සදහැවතුන්ගේ නම් ගොත් ඉදිරිපත් කළ ආරම්භයේදී එම සදහැවත් පිරිස අරමුණු කරනවා මීට වසර 5කට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහා ඉලුප්පල්ලම රජයේ බීජ නිෂ්පාදන ගොවිපළේ සේවය කරමින් සිටියේදී හදිසියේ රෝග අතර වෙලා අභාවයට පත්වනු එච්.ඒ. සුසිලා ජානකී ස්වාමි දියණියටත් මීට වසර 3කට පෙර මියගිය ඇගේ මව වන ජී.ඩබ්ලිව් කරුණාවතී මෑණියන්ටත් මීට වසර 3කට පෙර අභාවයට පත්වනු W විජිතනන්ද සහෝදරයාටත් මීට වසර 9කට පෙර මියගිය W වික්ටර් පියාණන්ටත් UW පියසේන පියාණන්ටත් පින් පැමිණවීමේ අරමුණින් සහ අවුරුදු 88ක් වයසෙත්ගේ ඒ සිරියාවති අම්මට මෙලවින් නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ලබා දීමේ ප්‍රාර්ථනා වෙනුයි එතුමන් ප්‍රධාන සියලු දූ දරුවන් ලේලනිවරු බෑණනුවරු අද මේ පින්කමේ දායකත්වයට සම්බන්ධ වන්නේ. ඒ අභාවපත් වූ සියලු පින්නතුල්ලා තමන්ගේ අත්ලිත් සිත් පුරා කරගත් බලවත් පින් කඳක් ලෙස මේ පින් අනුමෝදන් වේවා. පින්කම සිදු කළ ඔබ හැමදෙනාමත් මේ උපදවපු කෘතගුණ සැලකීමේ අනන්ත ගුණය කරන කොටගෙන පින්වත් ඔබගේ යහපත් සියලු ප්‍රාර්ථනා දිෂ්ට සිද්ධ වේවා. ඔබ හැම නිදුක් වේවා නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කෝට්ටපලගේ සුමනාවතී පින්වත් මෙතිණිය ඇතුළු ආදරණීය පවුලේ දූ දරුවන් දායකත්වයේ දරමින් මා නම් සඳහන් කළ ආරම්භයේදී එම සදහැවතුන් අධිෂ්ඨාන කළ තියෙනවා ඊළඟ දායකත්වයෙන් විශ්‍රාමික විදුහල්පති එස්.ඩී. ලුවී ශාන්ත මහත්මයාගේ දෙවන වාර්ෂික ගුණ සැමරීම ජී සෝමතිලක මහතාට පින් පැමිණවීම ඒ වගේම දායකත්වය ලබා දුන් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමත් කියන මේ උතුම් අරමුණු හදවතේ දරාගෙන මේ දායකත්වයේ දරූ සියලු පින්නතුල්ලාගේ කුලවංශවල සියලුම මව්පියන් සහෝදර සහෝදරයන් දූ දරුවන් ඇතුළු සියලුම ඥාති වර්ගයාට යහපත සපත ශාන්තිය නිදුක් නිරෝගී චිරජීවනයේම උදාපත් වේවා කියලා අපි මෙත් හදින් ප්‍රාර්ථනා කරනවා. රටේ පවතින යහපත් තත්ත්වයන් නිමාවටපත් වෙලා රටේ සියලුම දෙනාට නිදහස්ව ජීවත් වන්නට සෞභාග්‍ය කරා පියන ගන්නට අවශ්‍ය කරන ශක්තියත් නිදුක් නිරෝගී බවත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඇවරීම ඉෂ්ට සිද්ධ වේවා. ඔබ හැමතෙම නිවන් පිණිස යන ගමනට මේ උතුම් කුසලය බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු 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 සද්දිනක් සියලු තොරතුරු කතාවේ වටිනාකම කතාව තුළ ගැබ්වී ඇති ධර්ම කරුණු කතාව කොයි ආකාරයෙන්ද ගොඩනගන්නේ ඒ තුළ අපේ ජීවිතය සකස් කරගන්නට පුළුවන් වන්නේ කොයි ආකාරයෙන්ද මේ හැම දෙයක්ම සද්දිනකින් තමයි දැනගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ධර්මය දේශනා කරන විට පිළිවෙලකට පිරිසිදුව මුල මැද අග ගලපා දේශනා කරන ධර්මදේශනාවක් නිසාවෙන්ම මෙත්නෙත් පාමුල ධර්මදේශනාව ඔබට හිතෙන්නේ ඇති තව ටික වෙලාවක් තිබ්බනම් මේ කතාව අහන්න තිබ්බනම් කොයිතරම් අපූර්වද කියලා. නෑ. මේක තමයි වෙලාව. අපි ආයෙ මුණ ගැසෙන්නේ ඊළඟ ඉරිදා උදෑසන 8ට මෙත්නෙත් පාමුල ධර්මදේශනාව සමගින්. හැබැයි අද ධර්ම සාකච්ඡාව තියෙනවා. නමුත් ධර්මදේශනාව අපි ඊළඟ සතියේට විරාමයක් තියන්න සූදානම් වෙන මොහොතේ අදත් ඊ타මාත්ම කාරුණික සිත් පෙරදරි කරගෙන මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වා නිදුක්ඛ නිරෝගී සුවචිර ජීවනයේ හා උතුම් ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්න. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ ඉරිදා
මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් හොඳයි. එසේනම් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදත් මේ ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධර්ම සාකච්ඡාව මෙලෙස ආරම්භ කරන මොහොත ඒ සඳහා අපි තාමත්ම ගෞරවයෙන් ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දිනේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති පූජනීය කැටවල හේමාලෝක අපේ හාමුදුරන් වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහා. අපේ හාමුදුරනේ අපි ධර්මදේශනාව අපූර්ව තැනකින් නිමාවට පත් කරන්න යෙදුණා සද්දිනක් කියන කාරණාව. ඊටාත්ම ලස්සන වචනයක්. ඇත්තට මේ වචනේ ඇහෙනකොටම අපේ සදහැවත් බොහෝ දෙනෙකුට මට පවා ඇති වුණ සිතුවිල්ල තමයි ඉතිරි ටික දැනගන්නේ කොයි විදිහටද කියන සිතුවිල්ල. සහ ඒ දැනගන්න මේ දින 7 ගෙවෙනවා නම් ඉක්මනින්ම කියන සිතුවිල්ල සිතට ඇතිවන්නට යෙදුණා. ඒ තරම් අපූර්වට ඔබ වහන්සේ ඒ කතාව ධර්මදේශනාව තුළ පැහැදිලි කර දෙන්නට යෙදුණා. ධර්ම දේශනාවට දෙසවන් යොමු කරගෙන ඉන්න මොහොතේ හාමුදුරුවනේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට සිතට එක්කාසු වුණා. ඔබ වහන්සේ අර රාජ්‍ය පාලනය කිරීමේදී කොයි ආකාරයෙන්ද රාජ්‍ය පාලනය කරන්නට ඕනේ කියන කරුණු පැහැදිලි කරගෙන යෑමේදී ශාප නොකර ඉන්න විට මෛත්‍රිය ඇතිවන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. හැබැයි අපේ හාමුදුරනේ අපි දන්නවා ඇත්තටම ශාප නොකර ඉන්නකොට මෛත්‍රිය ඇති වෙනවා. ඒ තුල අපිට බොහෝ දේවල් කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. වර්තමානයේ දිහා අපි බලනකොට අපි කරන්නම අපේ හාමුදුරනේ ශාප කරන එක. එතකොට මෛත්‍රිය අපෙන් ගිලිහිලාදෝ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි මේක සෑම තැනකටම පොදු දෙයක් නෙවෙයි. වැඩි වශයෙන්ම මේ කාලය තුල ගමනක් බිමනක් යන්නේ එළියට බැස්සත්, මහපාරට බැස්සත්, එහෙම නැත්නම් කඩේකට ගමන් කරත්, වෙනත් ස්ථානයකට ගියත්, ඖෂධහලකට ගිහිල්ලා ඖෂධයක් මිලදී ගන්න කටයුතු කළත් මේ සෑම ස්ථානයකදීම මේ මොහොතේ පවතින මිල නෙවෙයි ඊළඟ මොහොතේ පවතින්නේ. මේ නිසා ශාප කරන එකම තමයි අපේ හාමුදුරනේ අපි කරන්නේ. මෛත්‍රියක් එන්නෙම නැද්ද හිතට කියලාත් වෙලාවකට හිතෙනවා. මේ තුල මේ ශාප කිරීම මිනිස් ජීවිතවල විනාශයට හේතුවක් නේද කියලා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සරණ හැමදාම ජීවිතයට ඇති එකම සරණයි පිහිටයි එකම මාර්ගයයි කියන කරුණ වටහාගත්තු තේරුම් ගත්තු ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, පින්නැති ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නෑ ද්වේෂසහගත සිත අපට නපුරක්ම උදාපත් කරන බව. රටක් වශයෙන් ගත්තහමත් නිතරම ද්වේෂසහගත හැඟීමෙන් කතා කරන, ද්වේෂසහගත හැඟීමෙන් ක්‍රියා කරන ජනතාවක් දැක්කම ලෝකපාලක දේවතාව පව අහක බලනවා. ලෝකපාලක දේවතාව පව ශාප කරනවා. එහෙමයි. ඒ ශාපය සහ අර ජනතාවගෙන් ගොඩනැගෙන ශාපකාරී චේතනාවලිය, එහෙමයි. ශාපකාරී ක්‍රියාපිළිවෙල නිසා ශස්්‍ය සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එහෙමයි හාමුදුරනේ. ඇලදොල ගංගා අනවශ්‍ය තාලෙට පිටාර ගලා යනවා. එහෙමයි. එහෙම නැත්නම් අනවශ්‍ය තාලෙට අප්‍රමාණ භයානක ආකාරයට දිය උල්පත් සිඳී යනවා. එහෙමයි. අද එබඳු ව්‍යසනකාරී පාරිසරික රටාවක් තුල මේ රට ක්‍රියාත්මකයි කියන කාරණාව අමුතුවෙන් රහසක් නෙමෙයි. එහෙමයි. මේ තත්ත්වය නැවත හදාගන්න නම් පාලක පන්තිය, පාලිත පන්තිය කෙරෙහි මෛත්‍රී සහගත සිතින් ගත යුතු ක්‍රියාමාර්ග වහවහ ගත යුතුයි. එහෙමයි. නිකන් ඉඳගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කිය හිටියට හරියන්නේ නැහැ. එහෙමයි. ජනතාව දුකටපත් වෙලා ඉන්න හේතු සාධක හොයන්න ඕනේ. එහෙමයි. උයාගත්ත ටික කන්න විදිහක් නැත්තම්, කණ්ඩ ගනාපු ටික උයා ගන්න විදිහක් නැත්තම්, එහෙමයි. උදේ දහවල් රෑ ජීවත් වෙන්නෙම බැලූ අත පෝලින් යුගයක නම්, හිස්සතින් නම්, ශාප කරමින් නම් පාලකයා කළ යුත්තේ
ඒ සඳහා වුවමනා කරන විසඳුම් සොයාදීමයි. එහෙමයි. ඒක තමයි මෛත්‍රිය සක්‍රිය වෙන්න ඕනේ. එහෙමයි. මෛත්‍රිය චේතනාවක් තුළ විතරක් තිබ්බට මදි. එහෙමයි. අන්න එහෙම වුණොත් ජනතාවගේ සිත ක්‍රමානුකූලව ආපහු මෛත්‍රියට හරවගෙන අනේ අපේ පාලකයා පුතු චිත්තං උපට්ඨපේති අපට දරුවෝ දිහා බලනවා වගේ දාරක ස්නේහයෙන් අපි දිහා බලනවා නේද? අපේ දුක වේදනාව අමාරුව පීඩාව දැනෙනවා නේද පාලකයාට කියන හැඟීම හිත තුළ දරා ගන්නකොට තමයි ජනතාවගේ හිත ඇතුලේ මෛත්‍රියක් පහළ වෙන්නේ. එහෙමයි. අද එහෙම නෙවෙයි. අපි සති ගණන් දැන් මේ පොලිමේ හිටියා. අපිට කන්න නැහැ, බොන්න නැහැ, ඉන්න නැහැ. වැසිකිලි කැසිකිලියක් පරිහරණය කරන්න නැහැ. ඇයි මේ පාලකයන් කියන උන්ට මේක පේන්නේ නැද්ද කියලා. එහෙමයි. තදින් සාප කරන්න රට විනාශයි. එහෙමයි. රට විනාශයි. ඒ නිසා මෛත්‍රියට ඉඩක් නැතුව නෙමෙයි. මෛත්‍රිය හදාගන්නත් තව වුණ කරන පරිසරය තියෙනවානේ. එහෙමයි. ඒ පරිසරය සකස් වෙන්නේ නැතුව මෛත්‍රිය හදාගන්න බෑ. එහෙමයි. ඒ නිසා පාලකයාගේ වගකීම තමයි පරිසරය සකස් කරලා ඒ පරිසරය සකස් කරනකොට මෛත්‍රියෙන් සකස් කරලා තරහෙන් නෙමෙයි. එහෙමයි. අමනාපෙන් නෙමෙයි. සකස් කරලා දුන්නොත් ජනතාව මෛත්‍රී සහගතව නැවත පුරාතනයේ තිබිච්ච මේ ලංකාව ධර්මද්වීපේ කියපු සිතුවිල්ල සැබවින්ම සක්‍රිය කරන්න පුළුවන්. යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්. අද මේක ධර්මද්වීපයේ ද කියන ප්‍රශ්නාර්ථය අපි හැම දෙනා ඉදිරියේම තියෙනවා. එහෙමයි. එනිසා අපේ සදහවත් සියලු දෙනාට අපි විශේෂයෙන්ම පාලක පන්තියට පාලක පක්ෂයට අපි මතක් කරන්නේ මෛත්‍රී සහගත සිතුවිලි සදහවත් ජනතාව තුළ එක්කාසු කරන්නට නම් ඔබ සියලු දෙනාගේ සිත් යහපත් වෙන්නට ඕනේ. ක්‍රියාකලාපයේ යහපත් වෙන්නට ඕනේ. පැහැදිලි බවක් තියෙන්නට ඕනේ. ඒ පැහැදිලි බව දකින්න පැහැදිලි බව අගය කරන විට ජනතාවගේ සිත් පැහැදී ඔවුන් තුළ මෛත්‍රී සහගත සිතුවිලි ජනිත වේවි. ඒ තුළ මේ රට බබළුවන්නට අපිට හැකියාවක් තියෙනවා සියලු දෙනාම අත්වැල් බැඳගෙන. අපේ හාමුදුරනේ ධර්ම දේශනාව තුළ ඔබ වහන්සේ පුරුද්ද පිළිබඳව කතා බහ කළා, දේශනා කළා. අපි ගොඩක් වෙලාවට අපේ හාමුදුරනේ කියනවා බොහෝ විට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා යමක් මිලදී ගන්න වෙන්න පුළුවන්, ලැබෙයි කියන දේ අනුව වෙන්න පුළුවන්. මට මේ දේ ලැබෙයිද? මට මේ දේ ගන්න පුළුවන්ද කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට මේ ආකාරයට මට ඒ දේ ගන්න පුළුවන්ද, ලැබෙයිද කියලා හිතාගෙන ඉන්න මොහොතේදී අපිට ඒ දේ ලැබෙනවා. මේ ලැබෙන්නේ හුරුව සහ පුරුද්ද නිසා වෙන්නද? ඇත්තටම අපේ චේතනාව තුළ යම්කිසි දෙයක් දිනා ගැනීමේ අපේක්ෂාව තියෙනවා නම් ඒ අපේක්ෂාවට පූර්වක්‍ෘත පිනක් තියෙන්න ඕනේ. එහෙමයි. ආන් ඒක තමයි පුරුද්ද කියලා කිව්වේ තැන. එහෙමයි. පෙර කරන ලද පින් ඇති දේ අප ළඟ තියෙනවා නම් පින් ඇති ගතිය අපි හිතන ප්‍රාර්ථනා කරන දේවල් අපට ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙමයි. නිසා ඒක පෙර පුරුද්දයි කියලා කියනවටත් වඩා වටිනවා පෙර පිනක් අවශ්‍යද? ඔව් පෙර පිනක් අවශ්‍යයි. එහෙමයි. මොකද භාග්‍යතුන් වහන්සේ වදාරනවා ජීවිත 4ක්. එහෙමයි. උට්ටහන පළූපජීවී. සමහර කෙනෙකුට තමන්ගේ මිලදී ගන්න හෝ වේවා, ගෙයක් දොරක් හදා ගන්න වේවා, වාහනයක් ගන්න වේවා, හිතවිල්ලක් තියෙනවා කියලා අපි හිතමු. එහෙමයි. එතකොට එයාට නිරන්තරයෙන් දැඩි ලෙස උත්සාහ කිරීමෙන් තමයි ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙමයි. එයාට පෙර පිනක් නැහැ. නමුත් පෙර පින නැහැ කියලා අතාරින්න බෑ. එයා බලවත් ලෙස උත්සාහ කිරීමෙන් ඒක දිනාගෙන තියෙනවා. එහෙමයි. සමාජෙ මිනිස්සු ඉන්නවා වුණ තරම්. එහෙමයි. තවත් පිරිසක් ඉන්නවා කම්මපලුපජීවි. ලොකු උත්සාහයක් ඇති කරගෙන කැප වෙලා නැහැ යමක් දිනා ගන්න. එහෙමයි. නමුත් එයාට નિરાයාසයෙන්ම තමන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබලා තියෙනවා. එහෙමයි. ඒ කුමක් නිසාද? අන්න පෙර පුරුද්ද නොහොත් පෙර කරන ලද පින් බලයේ ප්‍රතිවිපාක. එහෙමයි. අපි නිතර පාඩම් කරවලා තියෙන නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලොවේ? එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ? කලකම් අනුව කවුරුත් ලද පරිදි භවේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතය ගෙවේ. එහෙමයි. ඒ වගේ යම් කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව දැඩි කැපවීමකින් තොරව ඉෂ්ට වෙනවා නම් ඒක කම්මපලූපජීවී. එහෙමයි. සමහර ජීවී කොටසක් ඉන්නවා. පෙර කරන ලද පුරුද්ද පමණක්ම නෙමෙයි. එහෙමයි. උත්සාහයත් අවශ්‍යයි. එහෙමයි. ඒ ජීවිතවලට කියනවා කම්මුට්ටහන පලූප ජීවිත. එහෙමයි. තව සමහර ජීවිත තියෙනවා කර්මයකුත් නැහැ, පෙර කරන ලද පුරුද්දකුත් නැහැ, පිනකුත් නැහැ, මෙලව උත්සාහයකුත් නැහැ. එහෙමයි. හැමදාම දවසින් දවස පිරිහෙනවා මිසක් දියුණු වෙන ජීවිතයක් නෙමෙයි. එහෙමයි. ඒ නිසා අපට කෙනෙකුගේ ජීවිතයේ බලාපොරොත්තු සාධනය කරගෙන සොම්නස් සහගත ජීවිතයක් ගත කරන්න නම් බොහෝ දුරට පෙර පුණ්‍ය කර්මය උත්සාහය දෙක
සම්මිශ්‍රණය කරගන්න වෙනවා. එහෙමයි. තවත් පැත්තකින් දැන් ඔබ වහන්සේ ඔය පැහැදිලි කරගෙන යන විට මට අපේ හඳුනේ මෙන්න මෙහෙම හිතුණා. පුරුද්ද කියලා කියන්නේ මතකය අවදි කර ගැනීමක් කියලා කියන්නත් පුළුවන්ද? පුළුවන්. දැන් පෙර පුරුද්ද නිසා තමයි මතකයෙන් අවදි වෙන්නේ. දැන් මං කිව්වා උදාහරණයක් වශයෙන් අපි හිතමු පුතා කියලා හිතමු. එහෙමයි. පුතා දැක්ක මුල්ම දවසේ මට ඇති වුණා නම් අර අපි යම්කිසි කාර්යයකට එකතු වීමේ ඇතිවෙච්ච ගනුදෙනුකාරී ස්වභාවය තුල පුතා ධර්මදේශනා පටිගත කරනවා, මම ධර්මදේශනාව කරනවා. එහෙමයි. එතනින් එහාට ගිය යම්කිසි ලැබියාවක්, එහෙමයි. යම්කිසි බැඳීමක්, යම්කිසි හැඟීමක් පුතා දුටු මුල් දවසේ ඉඳලා පුත්‍ර ස්නේහය කියන එක මා තුළ පහළ වුණා නම් එහෙමයි. පුතාට හිතෙනවා නම් ඔබ වහන්සේ අපට තාත්තා කෙනෙක් වගේ කියලා. එහෙමයි. එතකොට ඒක වගේ විතරක් නෙමෙයි. එහෙමයි. ඒක සමහරට මේ භවයේදී සම්බන්ධතාවය නිසා වගේ වෙන්නත් පුළුවන්. නමුත් පෙර ආත්ම භාවවල ස්වභාව නිසාත් එහෙම වෙන්නට පුළුවන්. එහෙමයි. හොඳයි අපේ හඳුන්නේ ඊළඟට ඔබ වහන්සේගෙන් අහන්න කියලා හිතුවේ අපි ධර්මයෙන් පරිබාහිරව තව කෙනෙකු පරාජය කරලා බොහෝ වෙලාවට ජයග්‍රහණ ලබන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි ඒ ආකාරයට తాවකාලිකව ජයග්‍රහණය කළත් ශාංසාරික වශයෙන් ගත්තාම මේක මහා පවක් නේද කියලා යහන්නේ. ඇත්තටම කෙනෙකුට ජීවිතේ අනුසතු දේපොළ කොල්ල කාලා අනුන්ට තාඩන පීඩන දීලා අනුන්ට ලැබෙන්න තිබිච්ච අවස්ථාව විවිධ උපක්‍රම උපාය මගින් තමා සතු කරගෙන එහෙමයි. යම් කිසි කෙනෙකුට ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතන්න පුළුවන්. එහෙමයි. ඒක හරි. නමුත් අනවරාග්‍ර වූ සංසාරේ සියලු භවභෝග සම්පත් අහිමි වෙන්න, තමන්ගේ තියෙන සම්පත් ජලයෙන් විනාශ වීමට, ගින්නෙන් විනාශ වීමට, සොරසතුරු උවදුරු වලින් විනාශ වීමට ඒක හේතුවක් වෙනවා. එහෙමයි. අපේ හඳුරන්නේ අද ධර්මදේශනාව දේශනා කරගෙන යනකොට මට මෙන්න මෙහෙම සිතුවිල්ලකුත් පහළ වුණා. මේ සම සිතුවිලි ඇතිවීම පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්න කියලා හිතුණා. දැන් ගොඩක් වෙලාවට මම කියනවා මට හිතුණ දේ ඔන්න ඕකම තමයි. ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔයා කියන්න හිටපු දේම තමයි මටත් හිතුනේ කියලා. මෙන්න මේ වගේ සම සිතුවිලි ඇති වෙන්නේ කොහොමද අපේ හාමුදුරනේ? ඔව් නූතන විද්‍යාත්මක ලෝකෙත් ඒකට ටෙලිපති ක්‍රමය කියලා කියනවානේ. එහෙමයි. කෙනෙක් හිතන දේ තව කෙනෙකු හිතට යනවා නම් ඒ මානසික තරංගවල සමානතාවයක් තියෙනවා. එහෙමයි. යම් කිසි කෙනෙක් යමක් හිතනවාද ඒ සිතුවිල්ල ඊළඟ එක්කනට බෝ වෙනවා. එහෙමයි. හැබැයි එයා දන්නේ එහෙම බෝ වෙච්ච බවක්. එහෙමයි. එයාටත් ඒ සිතුවිල්ලම එනවා. එහෙමයි. එහෙම නැත්නම් මමත් ඕකම හිතුවේ කියපු දෙවන්නට කියපු එක්කනට පළවෙනියෙන් ඒ හිතවිල්ල පහළ තියෙන්න පුළුවන්. එහෙමයි. ඒ සිතුවිල්ල අර පළමුව ප්‍රකාශ කරපු එක්කනගේ හිතට ඇතුළු වෙලා එයා ඒක ඉක්මන් වෙනවා ඉදිරිපත් කරන්න. අනිත් එක්කන කියනවා ඔව් මටත් ඕකම තමයි හිතට ආවේ. එහෙමයි. ඒතර මේ සිතුවිලි කියන જાතිය බෝ වෙනවා. දැන් ඒකට තව හොඳ උදාහරණයක් තියන්න. සමාන්තර ඒවා විතරක් නෙමෙයි පුතා. ප්‍රතිවිරුද්ධ සිතුවිලි වුණත් එකිනෙකාට සේන්දු වෙන ආකාරය බලන්න. එහෙමයි. ඒක අපි බුදුහාමුදුරන්ගේ ගාථාවකින් බලමු. එහෙමයි. නහි වේරේන වේරාණී සම්මන්තියද කුදාචනං අවේරේන සම්මන්තිය එස ධම්මෝ සනන්තනෝ කිව්වා. එහෙමයි. මට කෙනෙක් වෛර කරනවා. මගේ පරිහානිය ප්‍රාර්ථනා කරනවා. මම එයාට මෛත්‍රිය වඩනවා. එහෙමයි. මෛත්‍රිය වඩලා මගේ මෛත්‍රී චින්තාව ඉහළ තලයකට මම ඒකට කියන්නේ අධිචිත්ත ස්වභාවය කියලා. අධිචිත්ත ස්වභාවයටපත් වුණාට පස්සේ අර මට එරෙහිව කරන ක්‍රියා කරන එක්කෙනාට හිතන එක්කෙනාට ආපහු ඒ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා මගේ සිතුවිලි වල බලයෙන්. එහෙමයි. මම දැනගන්නවා එයා මට වෛර කරනවා. මම දැනගන්නවා එයා මට අවැඩ ප්‍රාර්ථනා කරනවා. මම දැනගන්නවා එයා මට මෙන්න මේ විදිහ අඩන්තෙට්ටම් කරන්න සැලසුම් කරනවා. මම හිතනවා ඔබට මගේ මෛත්‍රී සත්‍යවාදී නම් ඔබගෙන් මට විපතක් නොවේවා. එහෙමයි. ඔබෙන් ඔබටද විපතක් වනු පිණිස ඔය තියෙන ද්වේෂ සහගත හිත දුරු වේවා කියලා ප්‍රාර්ථනා කළොත් අන්න සිතුවිලි වල සාම්‍යතාවයක් එනවා. එහෙමයි. දැන් නොගැලපෙන සිතුවිලි තිබුණේ කාලාන්තරයක් වෛරයට මෛත්‍රී කළාම සිත් දෙකම මෛත්‍රී තත්ත්වයටපත් වෙනවා. එහෙමයි. වෛර කළොත් මොකද වෙන්නේ? වෛර කළොත් සිත් දෙකම වෛරී අතින් සමානතාවයටපත් වෙලා ලොකු විපතක්මයි සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේක තරාදියකාර දෙපැත්ත බැලන්ස් කරනවා වගේ වැඩක් අපේ හඳුරන්නේ. ඔව්. හොඳයි. අපේ හඳුන්නේ ගොඩක් වෙලාවට අපි දකින දේවල් අනුව, අපි කියවන දේවල් අනුව, අපි බලන දේවල් අනුව බොහෝ විට සමහර උදවියගේ ක්ෂණිකව දකින දේවල් වෙන්න පුළුවන්, බලන දේවල් වෙන්න පුළුවන්, කියවන දේවල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇහෙන දේවල් වෙන්න පුළුවන්. මතකයේ තබා ගැනීමේ හැකියාවක් තියෙන ඒ තුල මහා ඥානවන්ත ස්වභාවයක් ඇති වෙනවා. හැබැයි සමහර අයට මේක කොච්චර කරත්, හිතලා කරත්,
එහෙම නැත්නම් උනන්දුවෙන් කරත් දැඩි උත්සාහයෙන් කරත් මේ මහා ප්‍රඥාවන්ත භාවයේ නැත්නම් අර කියවන ලද දේවල් අනුව, දකින දේවල් අනුව, ඒ වගේම බලන දේවල් අනුව, ඇහෙන දේවල් අනුව මහා මතකයක් තියෙන්නේ නැහැ. මෙහෙම වෙන්න හේතුව මොකක්ද අපේ හාමුදුරනේ? අපිට ඒකට කර්ම විපාක වශයෙන් බොහෝ දේවල් ගැන කතා කරන්න පුළුවන්. එහෙමයි. දැන් අපි මතක ශක්තිය අඩු අයට කරගන්න තියෙන හොඳ පින්කම් තියෙනවා. එහෙමයි. ඒ තමයි දහම් පොතපත පූජා කිරීම. එහෙමයි. ඉගෙන කියා ගන්න අයට උදව් උපකාර කිරීම. එහෙමයි. එයාට මතකය තුල යමක් ගොනු කරගැනීමේ කුසලතාව අඩුව තිබිලා අර පිනේ බලයෙන් ඒ කුසලතාවය වැඩි වෙනවා. එහෙමයි. ඒ වගේ තමයි සංසාර ජීවිතේ අනුන්ට උදව් වෙලා අනුන්ට උපකාර කරලා තමන්ට වඩා දැනුගත්කම් ඇති අය කරේ ඊර්ෂ්‍යාගම් කරන්නේ නැතුව ඒගොල්ලන් කෙරෙහි බොහොම ගෞරව පුරස්සරව එහෙමයි. දැනුගත්කමට ගෞරව කරමින් ආශිර්වාද කරමින් කටයුතු කරලා තියෙනවා නේද? එහෙමයි. ඒකේ පින්බලයෙන් උපදින ආත්මභාවයක් පාසා මතක ශක්තිය සංවර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. අපි දන්නවා චුල්ලපන්තක මහාපන්තක කතාව. එහෙමයි. මහාපන්තක හාමුදුරුවන්ට එක කුසේ උපන්න සහෝදරයෝ වුණත් යමක් ධාරණය කිරීමේ හැකියාව මනා ලෙස තිබුණා. එහෙමයි. චුල්ලපන්තක හාමුදුරුවන්ට ඒ හැකියාව තිබුණේ නැහැ. එහෙමයි. ඒ හැකියාව සංවර්ධනය කරන්න භාග්‍යවතුන් වහන්සේ යොදාගත්ත උපක්‍රමයේ තියෙනවා. ඒ තමයි අර රෙදි කැල්ලක් පිරිමදින්න දුන්න පුංචි භාවනාව. එහෙමයි. ඒ තුලින් උන්වහන්සේට බලන්න මොනතරම් 이르දි බලපාන්න පුළුවන් වුණාද කියලා. එහෙමයි. එතකොට 이르දි බලපාන්න බෑ මතක ශක්තිය නැති කෙනෙකුට. එහෙමයි. එතකොට මෙලවම මේ භාවනාව නිසාම මතක ශක්තිය සංවර්ධනය කළා. එහෙමයි. ඒ නිසා ඔය අධ්‍යාපන මනෝවිද්‍යාවේදීත් අද පේරුම් අරන් තියෙනවා පන්ති කාමරයක උගන්වන්නට පෙර විනාඩි 2ක කාල සීමාවක්වත් හැම විෂයක්ම උගන්වන ගුරුවරයා බුද්ධ ධර්ම උගන්වන ගුරුවරයා විතරක් නෙමෙයි. එහෙමයි. කෙටි භාවනාවක යොදවන්න ළමයි. එහෙමයි. එතකොට ළමයිට මනස නිශ්චල වෙනකොට ඒ මනසට එන ඡායා සටහන් මනවින් උරාගෙන නැවත අනුස්මරණය කිරීමේ හැකියාව තියෙනවා. එහෙමයි. ගොඩක් අයට මතක නොහිටින එක හේතුවක් තමයි මනස චංචලයි. එහෙමයි. දැන් මේ බණ ටික වුණත් මේ සාකච්ඡා වුණත් චංචල මනසකින් අහගෙන ඉන්න කෙනෙක්. එහෙමයි. වෙන ඒවා කල්පනා කරමින් ලියමින් කුරුටු ගාමින් මේක අහහා ඉන්නවා. එහෙමයි. ඉඳකට පොතකුත් තියාගෙන ඉන්නේ වෙන ඒවා කුරුටු ගන්නවා. අපෝ මොනවද කිව්වේ බණට? මට අනේ ඒ වෙලාවේ නම් මතක තිබුණ දැන් මතක නැහැනේ. මොකද නිශ්චල මනසකින් අරමුණට යොදුණු මනසකින් යෝනිසෝ මනසිකාරයකින් ඒක ඉගෙනගෙන නැහැ. එහෙමයි. ඒ නිසා මතක නොහිටින්න එක හේතුවක් තමයි යෝනිසෝ මනසිකාරය සතර පුරුදු කරලා නැහැ. එහෙමයි. අයෝනිසෝ මනසිකාරයෙන්මයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙලවම ඕනම දුර්වලයකට භාවනාව පුරුදු පුහුණු කරගත්තොත් ඒකාන්තයෙන් එයාට සංවර්ධනාත්මකව අභිවෘද්ධිදායකව මතක ශක්තිය දියුණු කරන්න පුළුවන්. එහෙමයි. මතක ශක්තියත් එක්කම හඳුරන්නේ ඔය මේ මහා ඥානවන්ත බව ප්‍රඥාවට හානි කරන කාරණාවක්ද දැන් ඔබ වහන්සේමයි හොඳ ධර්ම සාකච්ඡාවක හරි නැත්නම් සමාජීය වශයෙන් හරි සාකච්ඡාවක නියලී ඉන්නවා කියලා අපි හිතමු. ඔව්. කවුරු හරි තුන්වෙනි පාර්ශවයේ කෙනෙක් ඇවිල්ලා ඔබ වහන්සේගේ මගේ සාකච්ඡාවට අදාළම නැති ප්‍රශ්නයක් හරි ගැටලුවක් හරි වෙනයම් දෙයක් ඉදිරිපත් කරලා අපි අර ගොඩනගාගෙන ආපු සාර්ථක සාකච්ඡාවට හානි කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ වගේ ක්‍රියාකලාපයන් මේ ප්‍රඥාවෙන් හීන වෙන්න, දැනුමෙන් හීන වෙන්න, මතක ශක්තියෙන් හීන වෙන්න හේතු වෙන කාරණාද අපේ හඳුරන්නේ. ඇත්තටම හොඳ අදහසක් තමයි ඒක. දැන් ඔය ඕක මට මතක් වුණේ දැන් බුදුහාමුදුරුවෝ ධර්ම සභා මණ්ඩපයට වඩිනකොට එහෙමයි. මොනවා කතාවක් කරමින් ඉන්නවා. එහෙමයි. වැඩ ඉන්න හාමුදුරුවෝ. එතකොට බුදුහාමුදුරන මා එන්නට පෙර මා එන විට අඩාල වූයේ කුමන කතාවක්ද? එහෙමයි. උන්වහන්සේ අඩාල වූ තැන පෝෂණය කිරීමට අදාළ කතාවක් පවත්වනවා. මිසක් ඊට පස්සේ දේශනාව එහෙම නැත්නම් ඒකට හාත්පසින් වෙනස් එකක් නෙමෙයි. එහෙමයි. එතකොට යම්කිසි කෙනෙක් යම්කිසි රේඛාවක් තුල යම්කිසි අරමුණක් තුල හොඳ ගැඹුරු සාකච්ඡාවක නිරත වෙලා ඉන්නකොට ඒ මැදින් කෙනෙක් ඇවිල්ලා කඩා පැනලා බාධක කළොත් ඒ බාධා කිරීම හරිය අකුසලයක් නේ. එහෙමයි. බණ අහන තැන සද්ද බද්ද කළොත්. එහෙමයි. දැන් මාර්යා ඒක හරියට කරලා තියෙනවානේ. එහෙමයි. දැන් ධර්මදේශනාව අහගෙන ඉන්න තැන්වල සමහර වෙලාවට මාර්යා ගවයෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා මුළු මහත් මිදුලම විනාශ කරලා තප්පුලලා හැමතැනම මේ ගොමරිටි දාලා පරිසරය අවුල් කරනවා. එහෙමයි. ඒ මාර්යා තවත් පෞරස් කරගන්නවා එකෙන්. එහෙමයි. එහෙමනම් බණක් අහනකොට වේවා වෙනත් හොඳ සාකච්ඡාවක් කරනකොට වේවා සංයමශීලී මිනිස්සු නම් මතක ශක්තිය සංවර්ධනය කරගන්න පින්කම් වල අගය දන්නා කෙනෙක් නම් එතෙන්ට එන්නේ
අවසර ලබලා එතන ඉඩක් අඩක් ලැබුණාම එහෙමයි. බලන්න උදාහරණයක් වශයෙන් අනිත් පැත්තෙන් භාග්‍යතුන් වහන්සේ වඩින සමහර තැන්වල දේශකයන් වහන්සේ නමක් ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනාවක් කරමින් ඉන්නවා. එහෙමයි. උන්වහන්සේ මුළු දේශනාව මහවර වෙනකන් සමහරට පහන් වනතුරු හිටගෙන ඉන්නවනේ එළියේ. එහෙමයි. මොකද මැද්දෙන් පැන්න කතාව අඩාල වෙයි. පව් සිද්ධ වෙයි කියලා නෙවෙයි. කතාව අඩාල වෙයි. ඒ තරමටම සැලකිලිමත් වුණා. එහෙමයි. අපේ මිනිස්සුන්ට එහෙම නෙවෙයි තැනකට යනකොට මොනවද දන්නේ තව කතා කරන්නේ. අපිටත් කතා කරන්න තියෙනවා. අපිටත් වැඩ තියෙනවානේ. ඕන් ওই විදිහට නොඑක ආකාර පීඩා කරමින් කර මැද්දට පනිනවා සද්දබද්ද කරනවා නේද? ඒක මහා කුසලයක්. එහෙමයි. අපේ හාමුදුරනේ ඊළඟ ප්‍රශ්නයත් ධර්ම සාකච්ඡාවටම අදාළ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ කුලය පිළිබඳව කතා බහ කළා. අපි දන්නවා කුලය මේ සමාජය ගත්තාම එදා ඉන්දියාවේ ಭಾರತೀಯ සමාජයේ සිට වර්තමානයේ ලංකාව තුළ අපි ජීවත් වෙන මේ සමාජයේත් බොහෝ සෙයින්ම විවිධ පළාත් ගත්තම එහෙම නැත්නම් විවිධ පැති ගත්තාම අපිට දකින්නට පුළුවන් කමක් තිබෙනවා. මගේ කුලය මේක නිසා මම සලකන්නේ මේ විදිහට කියලා කෙනෙක් කටයුතු කරන්නට පුළුවන්. ඒ පෞද්ගලිකව ඒ කෙනාගේ සිතුවිල්ල වෙන්නටත් පුළුවන්. හැබැයි මේ ආකාරයෙන් මේ කුලය ඉස්සරහට යොදාගෙන කුලය නැත්තම් ප්‍රමුඛවගෙන කටයුතු කිරීම මහා විපාකයන්ට හේතුවක් වෙන්න පුළුවන් නේද අපේ හඳුරුනේ. දැන් පැතිකඩ කීපයකින් එක අගය කරන්න පුළුවන්. කුලය සමාජ සම්මත එකක් බව හැබෑව. එහෙමයි. නමුත් සග්ගං උච්ච කුලීනතං කියන දැනගත්තොත් උසස් කුලවල ඉපදීම. එහෙමයි. කුලහීනයක් නොවීම. එහෙමයි. පුණ්‍ය සම්පත්තියන්ගේ වාග්ය සම්පන්න ලක්ෂණයක් එකක්. එහෙමයි. අර පැත්තෙන් අනුන්ව හෙලා තලා කටයුතු කරලා. තමන්ට බලය ඇති කාලේ. එහෙමයි. තමන්ට ධනය ඇති කාලේ. එහෙම නැත්නම් තමන් යම්කිසි ඉහළ කුලයක උපන්න කාලේ. අනිත් අය කුලහීනයි කියලා සලකලා. ඒ අයට අර මං කියපු විදිහට පහත් ආකාරයෙන් සලකනවා නම් යම්කිසි කෙනෙක්. ඒගොල්ලෝ මිනිස්සු හැටියට සලකන්නේ නැත්නම් යම්කිසි කෙනෙක්. එහෙමයි. ඒගොල්ලන්ට ඉනික් පිටව අනන්ත සංසාරේ අනුන්ගේ ඉදුල් කමින් ජීවත් වෙන්න ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒ අකුසල විපාකයේ ලේසි පහසු එකක් නෙමෙයි. ඊළඟට භයානක රෝගාබාධ. එහෙමයි. සුව කළ නොහැකි රෝගාබාධ හට ගන්නවා. ඒවත් අර කුලමාන්නෙන් දැපිච්ච ඔළුවෙන් අනිත් අයව හෙලා තලා කටයුතු කිරීමේ භයානක විපාක වශයෙන්. අවම වශයෙන් කියනවා නම් සුනකයන් වෙලා උපදින්න සිද්ධ වෙනවා. එහෙමයි. තිරිසන් යෝනිය උපදින්න සිද්ධ වෙනවා. ඒ තරම් භයානක අකුසල රාශියක් අවීච මහා නරකයේ දක්වා පදුම මහා නරකයේ දක්වා ගිහිලා උපදින්න සිද්ධ වෙන අකුසල කර්මයන් තමයි කුලහීනයන් වශයෙන් තව පිරිසක් සමාජයේ තමන්ගේම සහෝදර ජනතාව සලකන එක. ඒ නිසා ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදෙන්න දැන් හොඳම කාලයයි. එහෙමයි. අපේ හඳුනේ ඇයි ඔය කුලය පිළිබඳව අපි දැකලා තියෙනවා අපි දැන් කොච්චරවත් පැහැදිලි කරනවා. මෙහෙමයි මෙහෙම ඉන්න එපා කියලා. හැබැයි අපි දැකලා තියෙනවා කුලය ඉහළයි කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඒකෙන් පාඩම් ඉගෙන ගන්න නැහැනේ. නෑ දැන් ඒක ජානත් එක්ක එන එකක් මේක. එයාලා උපදිනකොටම ඉපදිච්ච දා ඉඳලම දකින්න තියෙන අහන්න තියෙන විදිහවල්. එහෙමයි. මත ඒ කුලමාන්නේ කියන එක හිතට ඇතුළු වුණාට පස්සේ මම ඉහළ කුලේ කියලා අනිත් අය කෙරෙහි පහත් වශයෙන් දකින්න තියෙන දුර්වල මානසිකත්වයක් හැදෙනවා. ඒක හැදෙන්නේ පරිසරයේ විසින් ඇත්තටම. එහෙමයි. අවබෝධය ලැබුණාට පස්සේ ඒක නැති වෙලා යනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න දැන් ගමක අපි හිතමුකෝ කෙනෙක් ආරක්ෂක අංශයට බැඳුණා කියලා. එහෙමයි. පහළේ සම්මත කුලයක කෙනෙක් ආරක්ෂක අංශයට බැඳිලා ඉහළ නිලයක් දරනවා. එහෙමයි. ගෝවික මහදේකුත් ආරක්ෂක අංශයට බැඳෙනවා. එහෙමයි. එයා සාමාන්‍යයෙන් සෝල්ජර් කෙනෙක් කියලා අපි හිතමු. එහෙමයි. දැන් අර යම් දවසක අර බ්‍රිගේඩිය එනවා. මෙයා නැගිටලා සැලියුට් කරලා ගෞරව කරන්නේ නැද්ද? එතකොට කුලේ කොහෙද? එහෙමයි. ඒ වගේ ආයතන වල අපි හොයනවාද මේ මම නම් ගොවිකම ඒ නිසා මම කීයටවත් අහවල් උන්ට සැලියුට් කරන්නේ නැහැ. මං එයා එනකොට නැගිටින්නේ නැහැ. එහෙම හොයනවාද අපි? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ පාර්ලිමේන්තුවට යන අයගේ. එහෙමයි. මූලික නාම ලේඛනය හදන තැන අපිට ඡන්ද දෙන කොලේ තියෙනවා. එහෙමයි. ඒගොල්ලන්ගේ කුලය මොකක්ද කියන එක. එහෙමයි. නමුත් පාර්ලිමේන්තුවට ගියට පස්සේ අපි කවුරුත් එයාට മന്ത്രിතුමා ගරු අතිගරු කොච්චර දේවල් කියනවද කියලා බලන්න. එහෙමයි. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක මේ හිස් ප්‍රලාපයක් විත්තිය. එහෙමයි. අන්න ඒ වගේ කුලමාන්නේ නම් හැමතැනම තියෙන්න ඕන කුලමාන්නේ. එහෙමයි. නමුත් කුලමාන්නේ නොසලකා කටයුතු කරන තැන් එහෙම තියෙනවා නම් හැමතැනකම කොනතුව තිබ්බනම් ඉතින් කොච්චර වටිනා මිනිස්සුද. එහෙමයි. එහෙමයි. කුලය, ධනය, බලය මේ හැම දෙයක්ම පැත්තකින් තියලා අපි රටක් වශයෙන් එකට හිතලා එකට අත්වල් බැඳගෙන
මේ රට සංවර්ධනය කරන්නට ඕනේ, රට වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු වලින් මිදෙන්නට කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ජාතිය නාලිකාව හැටියට net FM රේඩියෝව අපි ඔබෙන් විශේෂයෙන්ම ගෞරවයෙන් කාරුණිකව ඉල්ලන්නේ කුලය සහ ධනය සහ බලය මේ සියල්ල අපි පැත්තකින් තියමු. අපි කවදා හෝ දවසක මේ මහ පොළොවට පස් වෙන්න ඉන්න මිනිස්සු. ඊට පෙර අපේ මනුස්සකම් ප්‍රමුඛවගෙන මනුස්සකම් අපි සමාජයට දායාද කරමින් මේ සමාජය සුගතිගාමීත්වය කරා රැගෙන යන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරමු. ඒ වෙනුවෙන් අපකැප වෙමු, අත්වැල් බැඳගමු. ඒ කාරණාවන් ඉටු කරන්නට ඔබ තුළ තියෙන හැකියාවන් අපි ප්‍රදර්ශනය කරමු සහ සමාජයට රටට දායාද කරමු. ජාතිය නාලිකාව කාරුණික ඔබෙන්නේ ඉල්ලීම මේ ආකාරයෙන් සිද්ධ කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන ඉන්න විට අපේ හාමුදුරනේ මට නිකරුණේ තැළුවා කියන වචනය ඉතාමත්ම කාරුණිකව සංවේදීව මගේ දෙසවනට ඇසූ වචනයක්. හැබැයි මේ වචනයත් එක්කම පලිගන්න හිතන්නේ නිකන් නෙවෙයි, දිට්ඨ මංගලිකා ලබා ගැනීමේ අදිෂ්ඨානය කියන සිතුවිල්ල සිතට එක්කාසු කරගෙන. අදිෂ්ඨානයක් තියෙනවා, එතකොට පලිගැනීමේ චේතනාව තියෙනවා. හැබැයි පලිගන්න හිතන්නේ දැඩි අදිෂ්ඨානෙන්. එතන යහපත් බවක් තියෙනවා. නමුත් අදිෂ්ඨානය ඇති වූ පමණින්ම අපට දෙයක් ලබන්නට බෑ. ඒ තුලට මහා කැපවීමක් තියෙන්නට ඕන නේද අපේ හාමුදුරනේ? ඇත්තටම දිට්ඨ මංගලිකාව ලබා ගැනීම සඳහා කොයිතරම් සුවිශාල කැපවීමක් කරන්න ඕනද කියනවා නම් බලන්න. දිට්ඨ මංගලිකාව දැන් අරගෙන ගිහිල්ලා ඊටාම ලස්සන කාන්තාව සිටු දියණියක්. එහෙමයි. දින ගණනාවක් ඈත් එක්ක වාසය කළාට එකට සංවාසය යෙදුනේ නැහැ. එහෙමයි. මොකද සුපිරිසුදු සීල සම්පත්තියක් අවශ්‍යයි. පැවිද්දට ගිහිල්ලා පංචාභික්ෂණ අෂ්ට සමාපatti උපදවා ගැනීම සඳහා කරන කැපවීම ලේසි පහසු එකක් නෙමෙයි. එහෙමයි. එතකොට ඒ දෘಢතර කැපවීම සිද්ධ කළේ මට එදා කරපු අඩන්තෙට්ටන් වලට මං යහපත් ආකාරයෙන් පරිගන්නවා කියලා. එහෙමයි. දැන් මේක පරිගැනීමේ කියලා කියන්නේ ගහන්න මරන්න කොටන්න ගියා නෙමෙයි. එහෙමයි. එයාට නිନ୍ଦා පරවස කරන්නත් ගියා නෙමෙයි. එහෙමයි. එයා ලව්වම අන්තිමට කියනවා හරි ලස්සන අදහසක්. ඔබ කියන්න ඕන ඔබේ ස්වාමියා මාතාංග පණ්ඩිත නෙමෙයි කියලා. එහෙමයි. එතරම් මේ වාක්‍යයේ තියෙන ලස්සනකම. එහෙමයි. ඔබ කියන්න ඕන ඔබේ ස්වාමියා මාතාංග පණ්ඩිත නෙමෙයි මහා බ්‍රහ්මයා කියලා. මොකද සමාජයේ කුලවතුන් එදා ඔය සිටු වංශයේ හිටපු අය මහා බ්‍රහ්මයාට තමයි ඉහළින්ම ගෞරව කළේ. එහෙමයි. ඒ නිසා මම නිකම් මිනිස්සෙක් එක්ක ගියා නෙමෙයි. මම ලෝකයක්ම ගෞරව කළ යුතු මිනිස්සෙක් එක්ක ගියේ කියන එක ඔයා කියන්න ඕන කියන කාරණාව ඉදිරිපත් කළා. එහෙමයි. එතකොට ජීවිතේ ඕනෑම කෙනෙකුට තමන්ව නැති බැරි කාලේ, දුප්පත් කාලේ, හැදෙන වැඩෙන කාලේ එදා හිටපු ඇති හැකි අය යම් යම් නිന്ദා අපහාස තාඩන පීඩන කරන්න ඇති ජීවිතවල. එහෙමයි. මේ බනහන අය. එහෙමයි. ඒ අයගෙන් ඔබ ඒ අයට පාඩමක් උගන්වන්න නම් ඔබ යම් කිසි තත්වයකට අද ජීවිතේ පත් වෙලා ඒ අය හෙලාතලා කතා කරන්න හොඳ නැහැ. ඒ අයට පාඩමක් උගන්වන්න නම් ඔයාලා එදාමට මෙහෙම කළා තමයි හිතේ තියාගෙන අද මම ඉන්නේ මේ තත්ත්වයේ කියන එක ඒගොල්ලන්ට පෙන්눔 කරන්න පුළුවන් මට්ටමට ඔබ දියුණු වුණොත් ඒක ඔබට අලාභයක් නෙමෙයි. එහෙමයි. ඒක අකුසලයකුත් නෙමෙයි. එහෙමයි. එදා මට කණ්ඩ ටික ඉල්ලගෙන ගිය තැන දොස්පරොස් කියපු ඇයි ඔබට අතපය නැද්ද කම්බ කරගෙන කන්න බැයිද ඔතපට කියලා කියාපු මිනිස්සුන්ට අපට යම් කිසි තත්ත්වයකටපත් වෙලා හොඳ ගෙයක් දොරක් හදාගෙන අරගොල්ලන්ට ඒ ගේ විවෘත කරන පින්කමට කතා කරලා උත්සවයට කතා කරලා බත් පිටක් දෙන්න පුළුවන් නම් හිතින් හිතට සන්තෝෂ වෙන්න එදා මම බත් ටිකක් ඉල්ලගෙන ගෙදරට ගියාම මට මෙහෙමයි කිව්වේ. එහෙමයි. අද මම යාට බත් වෙලක් දෙන්න පුළුවන් තැනට පත් වෙලා තියෙනවා කියන තැනට එනකම්මම තමන්ගේ උත්සාහය අදිෂ්ඨානය අත්නහැර සංවර්ධනය කරගත යුතුයි. එහෙමයි. දැන් මේ මාතංග කතාව ලේසි පහසු ආදර්ශයක් නෙවෙයි සපයන්නේ අපේ ජීවිතවලට. එහෙමයි. ලෞකික වශයෙන් ගත්තොත් විශාල ආදර්ශයක් සපයන ආදර්ශ පුංජයක් මාතංග ජාතක කතාව. තව ඉදිරියටත් ගොඩක් කරුණු අපට ඒකේ අහන්න දකින්න ලැබෙනවා. එහෙමයි. අපේ හඳුරන්නේ ඔය පැහැදිලි කරගෙන යන ආකාරයට මේ ඉදිරි ධර්මදේශනාවන් සියල්ල හොඳින් ශ්‍රවණය කළ යුතුයි. මොකද මෙත්නෙත් පාමුල ධර්මදේශනාවන් ඉදිරියේදී ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තාමත්ම පුංචි කරුණු තුල ඔබේ ජීවිතය සකස් කරගන්නට පුළුවන්. එදා ඉඳලම වර්තමානයේ දක්වාම අපි මෙත්නෙත් පාමුල සහ net FM රේඩියෝවේ විකාශය වන ධර්ම දක්ෂිනාව තුළින් සිත්නෙත් අසපුවෙන් ශ්‍රේත පූජා පොය දවසේ සජීවී වැඩසටහන තුළින් සහ විවිධ වැඩසටහන් සිද්ධ කරමින් අපි සිදු කරන කාර්යය තමයි ඔබේ ජීවිතය ගොඩනගන එක. ඒ වෙනුවෙන් අපි අත්වල සපයන්නට සූදානම්.
ඒ නිසාවෙන් තමයි මේ ඉරිදා වර්තමාන කාල සීමාව තුළ අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේව මොන දුක්ඛිත තත්වයක හිටියත් අපේ හාමුදුරුවෝ වැඩමවන්නේ මෙත්නෙත් පාමුල ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡාවත් පවත්වන්නට ඔබේ ජීවිත තමයි මේ සුවපත් කරන්නේ. හාමුදුරුවනේ ගොඩක් වෙලාවට මේ ධර්ම දේශනාවත් එක්ක ඉන්න මොහොතේදී ඒක කරන්න මට ගිහිව ඉඳලා බෑ කියන වචනය සිතට දැනුණු වචනයක් බවට පත් වුණා. එනිසා පැවිදි වෙන්නට ඕන. හැබැයි පැවිදි වූ බොහෝ සාමණේර භික්ෂූන් වහන්සේලා අපිට මුණ ගැහෙනවා අපේ හාමුදුරුවනේ. ගිහිව ඉන්න තම දෙමාපියන් රැක බලා ගන්නට කවුරුත් නැහැ කියන තැන ඉඳලා දුක් වෙන ජීවිත අපි දැකලා තියෙනවා සහ අපි ඒ ජීවිතත් එක්ක සම්බන්ධ වෙනවා සහ එවැනි ජීවිත පැවිදි ජීවිත සාමණේර භික්ෂු ජීවිත අපිට මුණ ගැහෙනවා. මේ තුල වර්තමානයේ බොහෝ ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන් අපේ හාමුදුරනේ. අපි යන විවිධ ප්‍රදේශවල බොහෝ පන්සල්වල ඉන්නේ නායක හාමුදුරන් වහන්සේ පමණයි. එතකොට අපිට එක්වරම හිතට ඇතිවෙන සිතුවිල්ලක් තමයි අනාගතයේ මේ පන්සල් කවුද පාලනය කරන්නේ? එක් පැත්තකින් පාලනයකුත් නෙවෙයි අපේ හාමුදුරනේ. මේ පන්සල්වල වත් පිළිවෙත් ටික කරගන්න කවුද භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට වැඩ ඉන්නේ? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයත් එක්කම වර්තමානයේ ඉන්න මේ සාමණේර හාමුදුරන් වහන්සේව අපි රැකගන්න සහ අපේ එවැනි සිතුවිල්ලක් ආවොත් මගේ අම්මා තාත්තා රැකගන්න කවුරුත් නැහැ කියන සිතුවිල්ලකින් ඉන්න සාමණේර භික්ෂුන් වහන්සේටත් අපි පුංචි යෝජනාවක් මේ ධර්ම සාකච්ඡාව තුළම සිද්ධ කරමු අපේ හාමුදුරනේ. පැවිද්දෙකුට ඇති ධනය ප්‍රාග්ධනයක් බවට පත් කරගන්න පුළුවන් ධනයක්. එහෙමයි. පැවිද්දෙකුට තියෙන ධනය තමයි එකක් සීල සම්පත්තිය. එහෙමයි. අනිත් එක තමයි දේශන කුසලතාවය. එහෙමයි. සම්බුද්ධ තේවාවක් වේවා, බෝධි වන්දනාවක් වේවා, ධර්ම දේශනාවක් වේවා, මිනිසුන්ගේ හිත් ඇද ගන්නා සුළු ආකාරයටත් අවබෝධය දියුණු වෙන ආකාරයටත් මම දේශනා කරන හොඳ දක්ෂ දේශකයන් වහන්සේ නමක් වෙනවාමයි කියන තද අධිෂ්ඨානය සියලු සාමණේරයන් වහන්සේලා තුල ඇත්තටම පවත්වා ගත යුතුයි. උන්වහන්සේලා ඒ වෙනුවෙන් තමන්ට වඩා වෘද්ධතර ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්න ඕනේ. එහෙමයි. උන්වහන්සේලාගේ පුද පූජාවලට සවන් දෙන්න ඕනේ. එහෙමයි. තමන් පුළුවන් හැටියට අවස්ථාවල් ලබාගෙන ඒ ටික සංවර්ධනය කරන්න ඕනේ. එහෙමයි. එසේ සංවර්ධනය කළ යම්කිසි පිරිසක් සකස් වුණාට පස්සේ ඒ අයට ඔබ වහන්සේලා ඉදිරිපත් කළොත් මගේ මව්පියෝ මෙන්න මේ විදිහේ කාත් කෙනෙක් නැති තැනට පැමිණිලා ඉන්නේ. එහෙමයි. බොහොම ආයාසකම් මැද්දේ ඉන්නේ. එහෙමයි. ඒ නිසා මට දක්වන යම් සංග්‍රහයක් ඇද්ද, ධර්ම පූජාවක් ඇද්ද, ඒක මගේ මව්පියන් වෙනුවෙන් පූජා කරන්න. එහෙමයි. මගේ මව්පියන්ට ඔබට කළ හැකි උපකාරයක් ඇද්ද? මා වෙනුවෙන් කරන උපකාරයක්සේ හිතලා. එහෙමයි. ශාසනයට කරන උපකාරයක්සේ හිතලා ඒ උපකාරය කරන්න. එහෙමයි. මේක බොරුවක් නෙවෙයි, සත්‍යයක්. එහෙමයි. ඒ අයට තමන්ගේ මව්පිය මුණ ගස්සන්න ඕනේ. එහෙමයි. එතකොට විනිවිදභාවය හරි විශිෂ්ටයි. එහෙමයි. මගේ මව්පිය වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ගොඩනගන්න. එහෙමයි. අද එහෙම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වෙන වැඩසටහන විවිධ මාධ්‍යවලත් මා දැක්ක එහෙම ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙලා මේ ස්වාමින් වහන්සේලා උපැවිදි වෙලා ගිහින් මව්පියෝ රැක ගන්න පිළිවෙලෙන් උන්වහන්සේලාව බේර ගන්න පුළුවන් වෙන්නේ දායක දායිකාවන්ට. එහෙමයි. ඔබ වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේ ඔහොම ඉඳලා අපේ වැඩ ටික කරන්න. අපේ වැඩ ටිකත් ඔබ වහන්සේ කරගෙන ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික විමුක්තියත් ගොඩනගන්න අපි පුළුවන් හැටියට ඔබ වහන්සේගේ මව්පියන්ට බලන්නම් සලකන්නම්. එහෙමයි. ඇත්තට දැන් මම වුණත් ඒ වගේ අවිනිශ්චිතතාවයෙන් යුතුව ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දිහා බලන කෙනෙක්. එහෙමයි හඳුන්නේ. ඒ අවිනිශ්චිතතාවය තුළ මමත් ජීවත් වෙනවා. එහෙමයි. මම මොකද්ද කරන්නේ මේගොල්ලන්ගේ මව්පියන්ට? මේ පොඩි හාමුදුරුවරුන්ගේ මව්පියන්ට කෙනෙක් උදව් උපකාර කරන්න නැහැ. එහෙමයි. මම එහෙම නොකළොත් එහෙම උන්වහන්සේට සිද්ධ වෙනවා මාව අතහැර මව්පියන් බලා ගන්න යන්න. එහෙමයි. ඒ නිසා මොකද්ද මම කරන්නේ? අන්න එතකොට ලොකු හාමුදුරුවන්ටත් තියෙන යුතුයකමක් තමන්ගේ දායක දායිකාව දැනුවත් කරන්න ඒ විදිහට. එහෙමයි. එතකොට දායක දායිකාව කියාවි නෑ ඔබ වහන්සේ තනි කරලා ශිෂ්‍ය පුත්‍රයෝ වඩින එකක් නෑ. එහෙමයි. උන්වහන්සේලාට මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ ටික කරන්නම් කියලා උදව් උපකාර කරන වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. එහෙමයි. ඒක හැම පන්සලකම එහෙමයි. හැම පන්සලකම කුඩා ස්වාමීන් වහන්සේලා පැවිද්දේ වාසය කරන තුරු හැබැයි එහෙමයි. ඒ උදව් උපකාරය කරන්න පෙළඹුණොත් හරිම වටින විදිහට ඔබ කියාපු දුෂ්කර පළාත්වල වුණත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා හිඟ වෙන එකක් නෑ. එහෙමයි. ඇත්තටම උන්වහන්සේලා උපවිදි වුණා කියලා දොස් නඟනවට වඩා උපවිදි වෙන්නට බලපෑ හේතු අතරත ප්‍රධාන හේතුවක් වශයෙන් පවතිනවා නම්
මව්පියන් බලා කියා ගන්න කෙනෙක් නැති බව. ඒක පස්සෙන් පහු තමයි උන්වහන්සේලාට හුඟක් දුරට තේරෙන්නේ. සහෝදර සහෝදරයෝ 4-5 දෙනා හිටියත් ඒ අය අවාහුව වෙලා සතර දිගන්තයට ගියාම ගිහි ජීවිත කියන්නේ ගැටලු වලින් ගැටලු වලටපත් වෙන ජීවිතයක්. එහෙමයි. අන්තිමට අම්මා තාත්තා තනි වෙනවා, අසරණ වෙනවා. අනිත් අය අවාහුව වෙලා ගිහලා ඒගොල්ලන්ගේ ජීවිත කොටන ගන්න වෙනවා. ඉතින් ඒ නිසා නිදහස් වෙන්නේ මම විතරයි. මම ගිහින් ඒකට උදව් වෙන්න ඕන කියන හැඟීම ඇති කර ගැනීම අසාධාරණයක් නෙමෙයි, සාධාරණයි. ඒ නිසා අපිට පුළුවන් විදිහේ උදව්වක් උපකාරයක් ඇද්ද කැපකරු ක්‍රමයක් අපි සකස් කිරීම අත්‍යවශ්‍යයි. එහෙමයි. අද අවසන් ප්‍රශ්නය හැටියට අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා. ගොඩක් වෙලාවට අපේ හාමුදුරනේ සමාජයේදී අපිට පුද්ගලයන් මුණ ගැහෙනවා. මේ පුද්ගලයන් අපේ ඥාතීන්ද නෙවෙයි. ඒ වගේම සහෝදර සහෝදරියන් නෙවෙයි. ඒ වගේම අමුදරුවන් ඊට පස්සේ වෙන යම් කිට්ටු සම්බන්ධතා තියෙන පුද්ගලයොත් නෙවෙයි. සමහරට අපි දැකලත් නැහැ. එවැනි අයගේ උදව් නිසා අපේ ජීවිත සකස් කරගන්නට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ පෙර පින නිසා අපිට ලැබෙන දෙයක්ද අපේ හාමුදුරනේ? ඇත්තටම ඔව්. දැන් අපි උදව් හැටියට හිතමුකෝ අපෙන් කෙනෙක් ඇවිල්ලා කියනවා අහවල් අයට ගෙයක් හදා දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. මොනවද ඔබ තුමාට කරන්න පුළුවන් උදව්ව? මොනවද ඕන? එහෙමයි. දැන් වහලෙන් දක්වා ඇවිල්ලා තියෙන ලී ටික ගන්න ඕනේ. හරි. මම ලී ටික ගන්න උදව්වක් කරන්න. එහෙමයි. දැන් ඒකත් හදලා ඉවරයි. ඊළඟට තව කෙනෙකුට කියනවා මේක දැන් හෙවිල්ලක් හදා ගන්න ඕනේ. දැකලවත් නැහැ. එහෙමයි. අරගොල්ලන්ට අපි උදව් උපකාර කරනවා අවංක පිරිසුදු මෛත්‍රී හිතින්. එහෙමයි. ඒකේ ප්‍රතිලාභය මතු සසර වසනතුරු අපිටත් ලැබෙනවා. එහෙමයි. අපිව දන්නේවත් නැති ඇත්තන්ගෙන් අපිට උදව් ලැබෙන්නේ උපකාර කරන්නේ නිසා. ඇත්තටම මාව දැකලවත් නැති. එහෙමයි. සම්මුඛව කවදාවත් හමු වෙලා නැති. සාකච්ඡාවක් කරලා නැති. ඒ ඇත්තු මට කියනවා අපේ හාමුදුරනේ හිත හදාගෙන ඉන්නේ ඔබ වහන්සේගේ බණ ටික නිසා. එහෙමයි. අද ඔබ වහන්සේ නොහිටින්නට මගේ ජීවිතේ කොයි අතට ගියාද කියලා හිතා ගන්න බෑ. එහෙමයි. අන්න ඥාතිත්වය විශ්වාස සහ පරමා ඥාති. එතකොට ඒ ඇත්ත තමයි අද අපිට මේ දම්පැන් පිට සකස් කරලා දෙන්නේ. එහෙමයි. ඒ ඇත්ත තමයි අපිට උදව් උපකාර කරන්නේ. එහෙමයි. ඉතින් ඒ මොකද හේතුව? මේ භවයේම අපි කරපු පින්කම් වල ප්‍රතිඵල. එහෙමනම් අතීත සංසාරෙත් අපි එහෙම කාට හරි යහපතක් වෙන්නනේ කොතරම් අමාරුකම් තිබුණත් මේ බණ ටික දේශනා කරන්න සාකච්ඡා කරන්නේ. එහෙමයි. කාට හරි යහපතක් වෙනවා නම් මේ තුලින් ඒක තමයි මගේ ලාභය. ඒ ලාභය තමයි අද අර්ථලාභයක් බවට පත් වෙලා තිබෙන ධර්මලාභය විතරක් නෙමෙයි. එහෙම කරනවා නම් ඕනෑම කෙනෙකුට තමන් නන්නාඳුන ඕනෑම කෙනෙකුගේ උදව් උපකාර ලැබෙනවා. යම් යම් ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්තානං නදුබති කියලා ගාතාවක් තියෙනවා. මිත්තානිසංස සූත්‍රයේ. එහෙමයි. ඒකේ කියනවා යම් යම් ජනපදං යාති යම් යම් ජනපදයකට ගියත් ඒ ජනපදයේ දන්නඳුරන අය ඉන්න ඕන නැහැ. එහෙමයි. ඒ ඉන්න කොහොම ගෞරව කරනවා ආදරය කරනවා දැක්මෙන්ම පැහැදෙනවා. එහෙමයි. ඒක කරන්නට නම් හොඳ මිත්‍රානිසංසයක් ගොඩනගලා පින්කම් කරගෙන තියෙන්න ඕනේ. එහෙමයි. ඒ නිසා එවැනි පින්කම් වල නියැලෙන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේව අපේ හාමුදුරන් වහන්සේව කොයිතරම් අසනීප තත්ත්වයෙන් සිටියත් ඔබ දන්නවා මෙත්නෙත් පාමුල ධර්ම දේශනාවට වඩිනවා. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහාද වඩිනවා. ඒ තුල ධර්ම කරුණු පැහැදිලි කර දෙමින් ඔබට ඇතිවන ගැටලු වලට පිළිතුරු සපයා දෙමින් ඔබේ ජීවිත සුවපත් කරන වග. ඒට කෘතගුණ දැක්වීමක් හැටියට තමයි ඔබට කොයිතරම් බාධාවන් තිබුණත් කොයිතරම් ආර්ථික අපහසුතාවයන් තිබුණත් අපේ හාමුදුරන් වහන්සේගේ ජීවිතය සුවපත් කරන්න. රෝගී වෙන්න අපේ හාමුදුරන් වහන්සේට නිරෝගී භාවය ලබා දෙන්න, සුවපත් භාවය ලබා දෙන්න ඔබ විවිධ පරිත්‍යාගයන් සිද්ධ කරන්නේ මූල්‍යමය පරිත්‍යාගයන්ද සමගින්. එනිසා අපේ හාමුදුරනේ ලංකාවේ ඔබ වහන්සේ මීට සුළු වේලාවකට පෙර පැහැදිලි කර දෙන්නට යෙදුණු ආකාරයට ඔබ වහන්සේ දැකලවත් නැති බොහෝ පිරිසක් ඔබ වහන්සේට උදව් උපකාර කරනවා. ඒ සියලු පුණ්‍යවන්ත පිරිසට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නයි මේ අවස්ථාව අපි උදා කරලා දෙන්නේ. සදහවත් වාසනාවන්ත පින්වත්නි, තත්පරයෙන් තත්පරය කායික වශයෙන් පවතින රෝගාබාධයන් උත්සන්න වන විට පින්නැති ඔබේ ශක්තිය සහයෝගය මත එය සමනය කරගන්න මට මේ වෙනකොට ඔබ අප්‍රමාණ ආධාර උපකාර වගේම ආශිර්වාද පින්කම් සිද්ධ කරලා තියෙනවා. මට මතකයි මා පෙර දිනක සිහිපත් කළා බුදු පහනක් දැල්වලා මා වෙනුවෙන් ආශිර්වාද කරන්න කියලා. ඒ අද වෙන්නත් ඔබ පවත්වාගෙන යන විත්‍යත් මම දන්නවා. ඉතින් දානමාන පින්කම් ආදී කටයුතු වල හිඟපාඩුවක් නොවෙන්නට දැන් මේ දුෂ්කර මොහොතේ
යළිත් අපි ඉතා දුෂ්කර වෙලාවකට පැමිණ සිටින ඔබත් දැඩි ලෙස දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින වෙලාවේ වුණත් අපිව සන්තර්පණය කරන්නට සිව්පසලාභයෙන් අපව සෝභාමත් කර දෙන්නට ඔබ හැමදෙනාම අප වෙත කරන ලබන අප්‍රමාණ පරිත්‍යාගවලට නොවක් පින් අනුමෝදන් කරන්නට ඕනේ. අදත් අපට සමස්තයක් ලෙස හැමෝටම පින් පෙද්දෙමින් තෝරාගත් නම් කීපයක් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට අවස්ථාවයි. අලුබෝ මුල්ලේ හොරණ පාරේ අංක 211 නිවසේ ක්‍රිෂ්ණා චන්ද්‍රලතා අම්මා ප්‍රධාන දූදරුවන් රුපියල් 60000ක බරපැනක් පූජා කරමින් ඩේවිඩ් පෙරේරා පියාණන්ට, ලීනා පෙරේරා මෑණියන්ට, චන්ද්‍රසේන සමරවීර ස්වාම පුරුෂයාට, අශෝක පෙරේරා මල්ලී ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු තිබෙනවා. ඒ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මොනුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. විදේශගතව සිටින සඳුන් රන්දුණු පුතාට, නිලෝප පුතාට, සමන්තී දියණියට යහපත් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න ශක්තිය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දුනවිල ශාන්තානාපුර අංක 5න් 145 නිවසේ විශ්ව සුරංග මහත්මයා සහ දිනේශකා දිල්හානි පින්වත් මහත්මිය කියන දෙපළ 2022 4 වෙනි මාසේ 23 වෙනි දින 9 වෙනි ජන්මදිනයේ සැමරූ විශ්මි ජිනුදරි සහ 20 වෙනි දින 5 වෙනි ජන්මදිනයේ සමරන වීමංසා දම්සාරී දියණියන් දෙදෙනාට සුබ උපන් දිනයකට සෙත් පතා තිබෙනවා. මේ සියලු ප්‍රාර්ථනාවන් සමෘද්ධ වේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බෙහෙවින්ම සාර්ථක වේවායි අදිෂ්ඨාන කර තිබෙනවා. ඒ වගේම බණ්ඩාර සුන්දරප්පෙරුම මහතා 15වත් පදවි ගම්පල යටගම රඹුක්කන සිට රුපියල් ලක්ෂයක බරපැනක් පූජා කරමින් අපේ ප්‍රතිකාර කටයුතු වලට සවිය බලය ලබා දී තිබෙනවා. ස්ථානයේ සිව්පසලාභයටත් සමග අභාවයට පත් ඩිංගිරි බණ්ඩා පියතුමාණන්ට, පුංචි මහත්මයා මෑණියන්ට, කුසුමලතා අබේසිංහ ආදරණීය ස්වාමි දියණියට, ලීලාවතී මණිකේ සහෝදරියට, පොලිස් පරීක්ෂක අබේසිංහ මහමණ්ඩියට, සෝමා දිසානායක නැන්දනියට හා මියගේ සියලු ඥාති හිත මිතුරන්ට පින් දීමත් බණ්ඩාර මහත්මයාගේ බලාපොරොත්තුවයි. ඒ ප්‍රාර්ථනා දෙලසින් ඉෂ්ට වේවා කියලා අපිත් මෙත් හිතින් අධිෂ්ඨාන කරනවා. ඒක රුපියල් 61000ක බරපැනක් පූජා කරමින් එම්.ඒ. සුබානි හිරෝෂිමා රබෙල් දියණිය කොළඹට බොරැල්ල ගොරක ගහපාර අංක 109 ඒ නිවසේ සිට මා වෙනුවෙන් සෙත් අධිෂ්ඨාන කරලා තියෙනවා. සුජීවත් ජයසේන රබෙල් පියාණන්ට, කරුණාවතී මෑණියන්ට, සහෝදර සහෝදරයන්ට, හය පවුල්වල දූ දරුවන්ට පින්කමට සහභාගී වූ සියලු ඥාති හිතවතුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඉන්ද්‍රා දේවී නැන්දාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවායි කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අප්‍රේල් 5 වෙනි දිනට අභාවයට පත් වෙලා 15 වසරක් පූර්ණේ වෙන ලිලිනෝන ආච්චියම්ම ඇතුළු දෙපාර්ශ්වයේ මියගේ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවා තිබෙනවා. ඒ වගේම මාකොළ උතුර අංක 533න් 10 ගාමිණී කුලතිලක පින්වත් මහත්මයා රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් මේ පුණ්‍ය භූමියේ ප්‍රබල දායිකාවක හැටියට කටයුතු කරලා හදිසිය අභාවයට පත් වුණු අපේ ශාන්ති ආර්යප්පෙරුම අක්කාගේ දෙවර්ෂ පූර්ණ පින්කම සිහිපත් කරගෙන දෙපාර්ශ්වයේ මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තුව තිබෙනවා. සුජීවත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 40000ක බරපැනක් පූජා කරමින් පෙතියාගොඩ බියගම පාරේ අංක 399 KNW මඩවල පින්වත් මහත්මිය වසර 15කට පෙර අභාවයට පත් වුණු සුමේද ජයසිංහ ස්වාම පුරුෂයාට, 25 වසරකට පෙර අභාවයට පත් වුණු සරත් බණ්ඩාර මඩවල පියාණන්ට, ඒ වගේම OP ජයසිංහ පින්වත් මහත්මයාට, KGD ලීලවතී මහත්මියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. 78 වසරක් සපිරෙන පත්මා මඩවල අම්මේ ඔබතුමියටත් නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය වේවායි මමද මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ඒ වගේම JK වසන්ත ගාමිණී පින්වත් මහත්මයා දෙවලපොළ වල්පිට මුල්ල අංක 179 නිවසේ සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් 7 අවුරුද්දකට පෙර අභාවයට පත් වුණු JK ඒබ්‍රහම් සිඤ්ඤෝ පින්වත් පියාණන්ට සහ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් අසනීපෙන් පසුවන වී පොඩි මණිකේ සහ ප්‍රේමා ගුණවර්ධන මෑණිවරුන්ට සහ පවුලේ හැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ පින්කමට සහභාගී වූ හැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් නදුනි දිනේගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වේවායි ආශිර්වාද කොට තිබෙනවා. ඒ සියලු ප්‍රාර්ථනා සමගින් දහම් ඇසූ සාකච්ඡාවට එක්වුණු
සියලු පින්නතුල්ලාගේ සකල ප්‍රාර්ථනාවෝ සමෘද්ධ වේවා. පරමරමණීය නිවනින් නිවී යන ගමන දක්වා මේ පින්කම උතුම් වූ ධම්මචර්යාවක්ම වේවා. ඥාති සංග්‍රහයක්ම වේවා. අනවජ්‍ය කම්මානී නම් දහමේ සඳහන් වන ආකාරයට නිවැරදි ලෙස සිත කය වචන මහපු උතුම් කුසල් සිතුවිල්ලම පින්නත් ඔබට නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. ඒ පින අපි සියලු දෙනා ඒ ආකාරයෙන් අනුමෝදන් වෙද්දී ජාතිය නාලිකාව නෙතෙෆම් රේඩියෝව අපි විශේෂයෙන්ම ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඕනේ. මෙතරම් වූ කැපකිරීමක් සිදු කරමින් අපේ හාමුදුරුවන්ට දක්වන සහයෝගය වෙනුවෙන් සහ උදව් උපකාර වෙනුවෙන්. ඒ වගේම ඔබටත් පුළුවන්කමක් තිබෙනවා මතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේට ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම මේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔබේ දායකත්වය එක්කාසු කරන්න මූල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන්. මේක අපහසු කාලයක්. හැබැයි අපහසු කාල සීමාව තුළදී තමයි අපි වැඩියෙන් පින්කම් කරන්නට ඕන කාලය. එනිසයි මේ අපේ හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය අපි මතක් කරන්නේ. මතක තබා ගන්න විශේෂයෙන්ම කාරුණික වන්න. අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙන්න අපේ හාමුදුරන් වහන්සේට කතා කරන්න එපා. කාර්යාලයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් වගත් බොහෝමත්ම කාරුණිකව අපි සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේට කතා කරනවා නම් මේක තමයි දුරකථන අංකය 071 422 2844 071 422 2844. එවැගේම කාර්යාලයට කතා කරනවා නම් ඔබට මෙන්න මේ දුරකථන අංක දෙකට කතා කරන්නට පුළුවන් 070යි 13යි 14යි 625 070යි 13යි 14යි 625. එහෙම නැත්නම් 033යි 222යි 43යි 84 033යි 222යි 43යි 84 කියන දුරකථන අංකයට කතා කරලත් වැඩි විස්තර දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ඔබේ මූල්‍යමය ආධාර බැර කරන්නට පුළුවන් සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ මේ මතක් කරන ගිණුම් අංකයට. ගිණුම් අංකය තමයි 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 තමයි සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ ගිණුම් අංකය. ඔය මතක් කරන ලද ගිණුම් අංකයට ඔබේ මූල්‍යමය ආධාර බැර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ ආකාරයෙන් බැර කරලා අපේ හාමුදුරන් වහන්සේට ඒ රිසිට් පත යොමු කිරීමටද කාරුණික වන්න කියලා බොහෝමත්ම කාරුණික සිතින් ඔබට සිහිපත් කරනවා. එසේනම් අද අපි මෙට්නෙත් පාමුල ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් නිමාවටපත් කරමින් සමුගන්නයි සූදානම් වන්නේ. අදත් මේ උතුම් ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානි ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. යලිත් ලබන ඉරිදා උදෑසන ඔබට මෙට්නෙත් පාමුල වැඩසටහන් සමගින් එක්කාසු වන්න පුළුවන්. එතෙක් සියලු දෙනාගේ ජීවිත සුවපත් වේවා, වාසනාවන්ත වේවා, නිවි සැනසේවායි කියා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට